කමන්න සර්. එහෙමත් උත්සාහ කරන්න මේ වෙන ඩිවයිස් එකකින් ලොග් වෙන්න. විනාඩි 10 කාලයක් තියෙනවා සර්. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලුම දෙනාට. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන උරුමයක ආවර්ජන ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන ග්‍රන්ථ විචාරාත්මක වැඩසටහනේ තුන්වෙනි අදියර සඳහා ඔබ සියලුම දෙනාව ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාව පිළිගනු ලබනවා. මූලිකවම මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහනේදී තාක්ෂණික සහයෝගය ලබා දෙන IAHS පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයට මේ අවස්ථාවේ පිළිගැනීම අධ්‍යනාංශ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ නොමද සහයෝගය වෙනුවෙන්. අද දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේ වන ශාස්ත්‍රපති පූජ්‍ය ඊතල් වැටනුරැවේ ඥානතිලක නාහිමියන් වහන්සේ සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලගමුව මැතිතුමන් විසින් රචනා කරන ලද ශ්‍රී මහා බෝධි තේවාව සහ බෝධාහාර ජන පරපුර යන ග්‍රන්ථය පිළිබඳව තමයි විචාරයට බඳුන් කෙරෙන්නේ. ඒ සඳහා අප සමග සම්බන්ධ වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයෙකු වන සහ මේ වන විට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ලබන මහාචාර්ය පීතිස්ස සේනානායක මැතිතුමන් මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එසේනම් මූලික වශයෙන් ග්‍රන්ථයේ කර්තෘවරුන් දෙදෙනාම වෙනුවෙන් ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම සඳහා මා මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ අංශාධිපතිතුමන් වන මහාචාර්ය තුස්ද මැන්ඩිස් මැතිතුමන් හට ඊට මත්තෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරණා පිළිලා සිටිනවා. දේශනයට බාධා නොවන අයරින් ඔබගේ මයික්‍රොෆෝන විසන්ධි කර තබන ලෙස. ස්තුතියි. දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මේ ඇත්තටම මේකේ කැමරාව ඔන් කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක්. මගේ එකෙත් කැමරාව ඔන් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙහිම කතා කරන්නම්. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ උත්සාහ කරන්න. දැන් පොඩ්ඩක් උත්සාහ කරා නම් දැන් ඔන්න උනාද? ඔව්. දැන් හරි. හරි. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය විසින් අපි සංවිධානය කරන මාර්ගගත දේශනමාලාවට සමගාමීව මේ ග්‍රන්ථ එළිදැක්වීම සිදු කරන්නේ. මේ ග්‍රන්ථ එළිදැක්වීමේදී අපි මේ එළි දක්වන තුන්වෙනි ග්‍රන්ථයේ විදිහට තමයි අද දිනේ මේක සැලකෙන්නේ. ඇත්තටම මේ කර්තෘවරුන් දෙදෙනා පිළිබඳ අපි පැහැදිලි කිරීමක් කරොත් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ශාස්ත්‍රපති ඊතල් වැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමින් වහන්සේ සහ අපේ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන ආර්ය ලගමුව මහත්මයා විසින් තමයි මේ ග්‍රන්ථය රචනා කිරීමක් සිදු කරලා තියෙන්නේ. මේ ග්‍රන්ථය පිළිබඳව අපි පැහැදිලි කරොත් අපේ රටේ ඉතිහාසය තුළ ඉතාමත්ම වැදගත් පුරාවිද්‍යාත්මකව වැදගත් තැනක් උසුලන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ එහි තේවාව පිළිබඳව තමයි මේක තේමා කරගෙන රචනා වෙලා තියෙන්නේ. ඒකම අපි දන්නවා අද දැනට මේ බෝධිය රෝපණය කරලා වසර 2329කට වගේ කාලයක් මේ වෙනකොට ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල මේ බෝධිය තේමා කරගෙන ඇතිවෙච්ච සංස්කෘතික අංග එහෙම නැත්නම් මේක සම්බන්ධව තියෙන පූජා විධි
ඒකම ඒ බෝධිය සම්බන්ධ තියෙන තේවාව ඒ බාරකාර කටයුතු ඇතුළු සියලුම අංග පිළිබඳව පොත්පත් අපි රචනා කරලා තියෙන ප්‍රමාණය බැලුවොත් ඊටාම අඩුයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ විවිධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වෙලා තියෙනවා. නමුත් මේ බෝධාහාර පරපුර සහ බෝධි තේවාව පිළිබඳව රචනාවලා තියෙන ග්‍රන්ථ ගත්තොත් ඊටාම අල්ප විදියට තමයි සලකන්න වෙන්නේ. එතකොට මේ ග්‍රන්ථයේ කතුවරුන් ගත්තාම අපේ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වෙන ආර්ය ලගමුව මැතිතුමාගේ 16 වෙනි ග්‍රන්ථය තමයි මේ එතුමා රචනා කරලා තියෙන්නේ. ඒ නිසා අපට අපේ රටේ පුරාවිද්‍යා විෂය සම්බන්ධව ඉතා වැදගත් ග්‍රන්ථ කීපයක්ම එතුමා විසින් රචනා කරලා තියෙනවා. ඒකම මේ එතුමාගේ 16 වෙනි ග්‍රන්ථයේ ਵਿਚාරය පිළිබඳ අදහසක් තමයි අද ඉදිරිපත් වෙන්නේ. සාහිතුමා සහ අපේ කුලපති ස්වාමීන් වහන්සේ විසින් රචනා කරලා තියෙන මේ ග්‍රන්ථය මම හිතන්නේ මේ පිළිබඳ ඉතා හොඳ පැහැදිලි කිරීමක් විචාරයක් අපේ මහාචාර්ය පී.ටී. සේනානායක මැතිතුමා විසින් සිදු කරනු ඇතයි මම විශ්වාස කරනවා. ඒ නිසා ග්‍රන්ථයේ අන්තර්ගත වෙලා තියෙන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට මම මේ අවස්ථාවේ පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුත්ත සාර්ථක කරගන්න ඒ විචාරාත්මක කටයුතු සඳහා අවස්ථාව මම මේ අවස්ථාවේදී ලබා දෙනවා. බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අංශාධිපතිතුමන්ට ඔහුගේ අදහස් වෙනුවෙන්. එසේනම් මාගේ මේ ගෞරවනීය ආරාධනය මහාචාර්ය පී.ටී. සේනානායක මැතිතුමන්ටයි විචාරාත්මක දේශනය ආරම්භ කිරීම සඳහා. පී.ටී. සර් රට අවස්ථාව තියෙනවා සර් දේශනය ආරම්භ කිරීම සඳහා. මේ බොහොම ස්තුතියි. මේ මාව ඇහෙනව නේද? ඔව් ඇහෙනවා සර්. වීඩියෝ එකත් ඔන් කරන්න දැන් වැඩ කරයි ගොඩක් වෙලාවට. දැන් ඔන් කරලා තියෙන්නේ. වීඩියෝ එකත් ඔන් කරලා තියෙන්නේ. බලමු අපි පෙනීද කියලා. පොඩි තාක්ෂණික ගැටලුවක් තියෙනවා. ඒ ගැන කනගාටු වෙනවා. මේ අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ ග්‍රන්ථයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. මොකද්ද මේ ග්‍රන්ථය? ශ්‍රී මහා බෝධි තේවාව සහ බෝධාහාර ජන පරපුර. ඒක තමයි ග්‍රන්ථයේ නම. එතකොට මේ ග්‍රන්ථයේ කතුවරු දෙදෙනා පළමුවෙන්ම මිරිසවැටිය චෛත්‍ය ආරාමාධිපති ශාස්ත්‍රපති ගරුතර ඊතල වැටුළුවේ ඥානතිලක හිමිපාණෝ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලගමුව මැතිතුමා. මේ දෙදෙනා විසින් 2020 වර්ෂයේදී මුද්‍රණද්වාරයෙන් පළ කළ ග්‍රන්ථයක් තමයි මේ අපේ සාකච්ඡාවට භාජනය වන්නේ. අතුරුගිරියේ අමිල ප්‍රින්ටර්ස් ආයතනයේ මගින් තමයි මේ ග්‍රන්ථය මුද්‍රණය කොට තිබෙන්නේ. ඊළඟ පොත පිළිගැන්වීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමාට තමයි සිදු කරලා තිබෙන්නේ. ඊළඟට පොතේ පෙරවදනක් සපයලා තියෙනවා. ඉතා කෙටිවත් නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලිසෑ ආරාමාධිපති පූජ්‍යපාද ගරුතර පල්ලේගම නායක හිමිපාණන් වහන්සේ විසින් ඉතින් මේ ග්‍රන්ථය පිළිබඳව තොරතුරු සාකච්ඡා කිරීමට පෙර මේ සහභාගී වී සිටින සියලුම දෙනාගෙන් මම අවසරය ඉල්ලා සිටිනවා. මුලින්ම මේ කතුවරුන් දෙදෙනා පිළිබඳ යමක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. මුලින්ම මේ මිරිසවැටිය චෛත්‍ය ආරාමාධිපති නායක හාමුදුරුවන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දරන ගරුතර නායක හිමිපාණන් වහන්සේ උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් ලැබපු සමාජ විද්‍යාව සම්බන්ධ උගත් නැනවත් වියත් පරපුරේ මහා තෙර නමක්. ඒ හැරුණම අපේ මහාචාර්ය
ආර්ය ලගමුව මැතිතුමා එතුමා රජරට විශ්වවිද්‍යාලයේ පැරණිම මහාචාර්යවරේ දේශ මහාචාර්ය ධූරෙන් පිදුම් ලැබූ කෙනෙක්. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ. එතුමාගේ ශාස්ත්‍රපති උපාධිය ආචාර්ය උපාධිය දෙකම විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ. ලබාගෙන තමයි මේ තනතුරු වලට පත් වුණේ. ඇත්තටම ආර්ය ලගමුව මහත්මයා ගැන කියනකොට එතුමා තරම් අසාධාරණයට ලක් වුණු කෙනෙක් මා හිතන්නේ නැහැ කියලා. එතුමාගේ ශාස්ත්‍රපති උපාධියේ බරපතල දේවල් එතුමාට සිදු වුණා. ඒ උපදේශ දුන්න උපදේශකවරු බව අභාව પ્રાપ્ત වුණා. ආචාර්ය උපාධියට එනකොටත් ඒ කටයුත්ත වුණා. ඉතින් ඊට පස්සේ උඟා කරදර දුක් විඳලා තමයි එතුමා ওই තත්ත්වයටපත් වුනේ. මේ පුරාවිද්‍යාව කියන විෂය අතෑර නොදැමීම ගැන එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ තරම් එතුමා කැපකිරීමක් කළා මේ පුරාවිද්‍යා විෂය වෙනුවෙන්. ඉතින් එතුමාගේ සේවාව අගයනවා. මේ විදිහේ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට අපේ මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති නායක හාමුදුරුවන් වහන්සේ සමග එකතු වෙලා කටයුතු කිරීම පිළිබඳව මේ ග්‍රන්ථය අරමුණු කරලා තියෙන්නේ මේ ශ්‍රී මහා බෝධිය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් ශ්‍රී මහා බෝධිය විශේෂයෙන්ම මේ ග්‍රන්ථයේ තියෙන කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරන්න. එකක් තමයි ශ්‍රී මහා බෝධි තේවාව. දෙවැන්න තමයි බෝධාහාර පරම්පරාව. ඉතින් බෝධිය පිළිබඳව අපේ මීට පෙර අදහසක් ප්‍රකාශ කරපු මහාචාර්ය තුසිත මෙන්ඩිස් මැතිතුමා ඒ උරුම කළමනාකරණ පුරාවිද්‍යාංශයේ අංශාධිපතිතුමා සඳහන් කළා මේ බෝධිය ශ්‍රී මහා බෝධිය පිළිබඳව විශාල ග්‍රන්ථ රාශියක් රචනා වෙලා තියෙනවා. අතීතයේ ඉඳන් තාමත් දැනුත් රචනා වෙනවා, ඉදිරියටත් රචනා වෙයි. ඉතින් ඒ අතරේ මේ ග්‍රන්ථය විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා ශ්‍රී මහා බෝධි තේමාව පිළිබඳ. මේ ග්‍රන්ථයේ මුල් කොටස ඒකයි. ඊළඟට දෙවන කොටස තමයි මේ බෝධාහාර පරම්පරාව. ශ්‍රී මහා බෝධිය සමග පැමිණි කුල 18ක් සහ තව සෙසු පරිවාර පිරිස් පිළිබඳව අපේ ඉතිහාසයේ ඉගෙනගෙන තිබෙනවා. ඒ අය පිළිබඳව, ඒ අයගෙන් පැවතෙන්නන් පිළිබඳව, ඒ අයගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව, ඒ අයගේ රාජකාරි පිළිබඳව ලියවුණු පොතපත ඊටාම අඩුයි. ලිව්වත් ඒ අරමුණින් ලියූ පොතපත නොවේ. වෙන අරමුණු මත ලියූ පොත්වල සුළු සුළු විස්තර තමයි ඇතුළත් වී තිබෙන්නේ. ඒ නිසා මේ වැදගත් අරමුණක් පෙරදරි කරගෙන මේ ග්‍රන්ථය රචනා කොට තිබෙන බව මුලින්ම කියන්නට කැමැතියි. මේදී මම යමක් සඳහන් කරනවා. මොකද්ද මේ උරුමය කියන්නේ? දැන් අපි තියෙනවා උරුම ඇමතිවරුත් ඉන්නවා. ඉතින් රජයත් විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලවල ඒ උරුමය පිළිබඳව උගන්වනවා. එතකොට ඉගෙන ගත්ත අයත් ඉන්නවා. ඉතින් බොහෝ දෙනෙක් මේ උරුමය කුමක්ද කියන කරුණ පිළිබඳව නිසි අවබෝධයකින් නෙමෙයි කටයුතු කරන්න කියලා පෙන්නනවා. මොකද මේ උරුමයේ තම ආරක්ෂා කරගත යුතු වැදගත්ම කොටසක් තියෙනවා. ඒ උරුමය අපට පුළුවන් කොටස් දෙකකට බෙදලා කතා කරන්න. එකක් තමයි ස්පර්ශිත උරුමය. ස්පර්ශිත උරුමය කියන්නේ අපේ ඇහැට කනට ඇහෙන පෙනෙන්නට තිබෙන අපේ දකින උරුමය. නටබුන්, චෛත්‍ය, වේර විහාර නොයෙකුත් දේවල්. ඒ අරුණම තව තියෙනවා ස්පර්ශිත නොවන උරුමයකුත් තියෙනවා. ඒ ස්පර්ශිත නොවන උරුමය කියන්නේ පුද පූජා, වත් පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි, විශ්වාස. මෙන්න මේවා. ඉතින් මේ උරුමයේ
ඉතා ඉක්මනින් විනාශ වෙන්නේ. ඔය ස්පර්ශිත නොවන උරුමය තමයි විනාශ වෙන්නේ. ඒ ගැන අවධානය නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ පත්වන හැම රජයකින්ම. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතුරු වෙන්නට පුළුවනි. නමුත් ඒ සම්බන්ධ පුද පූජාවත් පිළිවෙත් අන්න ඒවා ක්‍රමයෙන් ටිකෙන් ටික නැති වෙනවා. චිරාගත සම්ප්‍රදායික වත් පිළිවෙත්. ඉතින් ඒ හින්දා ඒ අරමුණ ඒවා මොනවද? ඒවා ආරක්ෂා කරගත යුත්තේ ඇයි කියලා ඒ පිළිබඳ විධිමත් තොරතුරු සමුදායක් මේ ග්‍රන්ථයෙන් එළි දැක්වීමට උත්සාහ කරලා තියෙනවා. ඉතින් උරුමයේ ඒ විනාශ වන පැත්ත, ඊතා ඉක්මනින් නැති වී යන පැත්ත සාකච්ඡා කිරීම වැදගත් අරමුණක් විදිහට මම දකිනවා. බෝධි ඉතිහාසය කතා කරන්නට පුළුවන්. නමුත් මේ වගේ මේ සිරිත් විරිත් පිළිබඳව, චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව කතා කරන අය ඉතාම අඩුයි, නැත්තරම නැති තරම්. ඒ හින්දා ඒ උරුමය, ශ්‍රී මහා බෝධිය සම්බන්ධ උරුමය කියන්නේ කුමක්ද? ඒ උරුමය කළමනාකරණය කළ යුත්තේ කෙසේද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ ග්‍රන්ථයේදී සෑහෙන අවධානයක් යොමු කර තිබෙනවා. ඒකයි මේ පොතේ තිබෙන ප්‍රධාන වැදගත්කම. මේ පොතේ තියෙන පරිච්ඡේද 10ක්. ඒ පරිච්ඡේද වලට බෙදලා මුලින්ම හැඳින්වීමක්, ඊළඟට මේ බෝධිය සම්බන්ධ ඉතිහාසයේ වෘක්ෂ වන්දනාව කියන කරුණ සාකච්ඡාවට භාජනය කරනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය 3 වෙනි පරිච්ඡේදයේ, 4 වෙනි පරිච්ඡේදයේ තියෙන බෝධි වන්දනාවෙන් ප්‍රභාවිත සංස්කෘතික අංග. 5 වෙනි පරිච්ඡේදයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ භික්ෂුණී ශාසනය, මානව සමානාත්මතා සංවර්ධනය. 6 වෙනි පරිච්ඡේදයේ කුලය සහ සමාජය. ඊළඟට බෝධාහාර කුලය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ පුද සිරිත්. ඊළඟ බෝධි පූජාවේ නව ප්‍රවණතා පිළිබඳව සඳහන් කරනවා. ඊළඟට බෝධාහාර කුලය ඇතුලේ දැනට වෙමින් පවතින, වෙලා පවතින වෙනස් වීම මොනවද කියලා ඒ ගැනත් අවධානය යොමු කරලා තිබෙන. අවසානයේ සමෝධානයේ අවසන් කරලා තියෙනවා. ඒ අරුණාම විමර්ශන ග්‍රන්ථ ලිපි ලේඛන නාමාවලියකුත් මෙහි ඇතුළත් වෙනවා. ඊළඟට වැදගත්ම දෙයක් පුතේ අග ඇතුළත් වෙනවා, විශේෂයෙන් උපග්‍රන්ථ. උපග්‍රන්ථ ටිකක් ඇතුළත් වෙනවා. ඒකෙන් පළමු වන උපග්‍රන්ථ ඉතාම වැදගත් එකක්. හැම කෙනෙක්ම කියවා බැලිය යුතුයි. මේ බෝධාහාර ජනතාවගේ තේවා රාජකාරී සම්බන්ධ පැවතුණු අවුල් ආරාවුල් සම්බන්ධ නඩු තියෙනවා. දෙවැන්න තමයි බෝධි වන්දනාකරුවන් පිළිබඳ සමීක්ෂණය. ඒකත් වැදගත්. දැන් පැරණි චාරිත්‍ර වාරිත්‍ර අනුව කොහොමද බෝධියට ආවේ මේ වන්දනාමාන කිරීමට, ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක බලා ගැනීමට. නමුත් දැන් නූතන යුගයේ මොකද්ද සිද්ධ වෙන්නේ සම්බන්ධ කියලා ඒ කතුරුන් දෙදෙනාම ඒ කරුණ ගැනත් අවධානය යොමු කරලා තිබෙනවා. ඒවා ඊටාම වැදගත්. මේ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සමීක්ෂණය බොහොම වැදගත් සමීක්ෂණයක්. එතකොට මේ ශ්‍රී මහා බෝධි විශේෂයෙන්ම මේ බෝධි කියන වචනේ පිළිබඳ විග්‍රහයක් ඇතුළත් වෙනවා මේ ග්‍රන්ථයේ. බෝධි කියන වචනේ මොකද්ද බෝධි කියලා කියන්නේ? මේ පිළිබඳව විවිධ උගතුන්ගේ, විවිධ විද්වතුන්ගේ, ඊළඟට විවිධ ග්‍රන්ථවල ඇතුළත් වන තොරතුරු පිළිබඳ සෑහෙන සමීක්ෂණයක් සිදු කරලා ඒ පිළිබඳ මේ ග්‍රන්ථයේ තොරතුරු
සටහන් කරලා තිබෙනවා. මේ ගැන හුඟක් අය මේ බෝධියේ ඉතිහාසය ගැන ලියලා තියෙනවා අතීතයේ ඉඳන්. මේ මෑතක වුණත් ලියපු ඒ ලේඛකයන් පිළිබඳ මේ ග්‍රන්ථයේ සඳහන් කිරීම කරලා තිබෙනවා. ඊළඟට පැරණි වංශ කතා වැනි ග්‍රන්ථවල සම්බන්ධ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒක අත්‍යවශ්‍යම දෙයක්. පර්යේෂණයක් කරනකොට මීට පෙර සිදු වී ඇති පර්යේෂණ කවුද කළේ, ඒ වගේ මොනවද ඇතුළත් වන්නේ. ඒ අනුව තමයි අපි දැන් කරන අපි යම් කිසි කෙනෙක් කරන අධ්‍යයනයේ වැදගත්කම ඉස්මතු කරන්න පුළුවන්. ඉතින් ඒ කිසි කෙනෙක් නොකළ විදිහේ අවධානයක් මේ බෝධියේ උරුමය පිළිබඳව, ඒ බෝධියේ උරුම කළමනාකරණය පිළිබඳව මේ පොතින් හෙළිදරව් වෙනවා. විශේෂයෙන් මේ උත්සව මොනවද? බෝධිය සම්බන්ධ උත්සව, ශ්‍රී මහා බෝධිය සම්බන්ධව දැනට පවතින උත්සව මොනවද? ඉතින් ඒවා වාර්ෂික උත්සව වෙනම විග්‍රහ කරලා තිබෙනවා. ඊළඟට දෛනික උත්සව වෙනම වර්ගීකරණය කරලා විස්තර කරලා තිබෙනවා මේ ග්‍රන්ථයේ. ඉතින් ඒවා ඊටාම වැදගත්. ඒවා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් වන ඒ තොරතුරු වාර්ෂික උත්සවවල සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර වුණත්, ඊළඟට දෛනිකව සිදුවන චාරිත්‍ර වාරිත්‍ර වුණත් දැන ගැනීම බෞද්ධයන්ට ඊටාම වැදගත්. මොකද හේතුව මේවා චිරාගත සම්ප්‍රදායන් අනුව පවත්වාගෙන එන චාරිත්‍ර වාරිත්‍ර නිසයි ඒ වැදගත්කම පවතින. ඒ නිසා ඒවා වාර්තා කර තැබීම මේවා වෙනස් වෙන්න පුළුවන්. අනාගතයේදී සමහරට අතීතයේ තිබුණු ඒවා යම් ආකාරයකට පරිණාමය වෙලා වෙන්න පුළුවන් දැන් භාවිත වන්නේ. ඉතින් මේ වසරේ 2020 වසරේ පැවතුණු තත්වය කුමක්ද කියන කරුණ දැනගන්නට ඒවල් ලේඛනගත කරලා තිබීම වැදගත් බවයි මෙතනදී සඳහන් කළ යුත්තේ. එතකොට මේ විශේෂයෙන්ම මේ ග්‍රන්ථයේ අවධානය යොමු කරනවා මේ ශ්‍රී මහා බෝධිය සම්බන්ධ සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර. ඒ කියන්නේ අටමස්ථාන කොමිටිය, ඊළඟට ශ්‍රී මහා බෝධි භාරකාර මණ්ඩලය, ඒව ගැන විස්තරයක් ඇතුළත් වෙනවා. ඒ අයගේ රාජකාරී කොහොමද? උඩමළුවේ නායක හාමුදුරුවන්ගේ වගකීම්, ඊළඟට ඒ හා සම්බන්ධ ඒ බෝධිය සම්බන්ධ භික්ෂු පරම්පරාවේ කටයුතු පිළිබඳව බොහොම හොඳින් මේ විස්තර වෙනවා. මම හිතන්නේ වර්තමානයේ තියෙන සමහර කටයුතු ඒවා ඊටාම වැදගත්. දැන් අපි උදාහරණ කිව්වොත් එහෙම දැන් බෝධියෙන් අංකුරයක් කොහොමද ලබා ගන්නේ? ඒ සඳහා ක්‍රියා කළ යුතු විධික්‍රමය කුමක්ද? මේ පොතේ විස්තර කරලා තියෙනවා. එතකොට මේ ග්‍රන්ථයෙන් තව අවධානය යොමු කරන අනික් කරුණ තමයි අපි කිව්වේ බෝධාහාර පරපුර. ඒ කියන්නේ බෝධිය ගෙන පැමිණි පිරිස පිළිබඳව කුල 18ක් ආවයි කියනවනේ. ඉතින් කුල 18ට සම්බන්ධ මේ කුල කියන වචනේ මෙතන අදහස් කරන්නේ පවුල කියන අදහසයි. තමයි නිවැරදි අර්ථකථනය කුල කියන්නේ. එතකොට ඒ ආපු පැමිණි පවුල් වල ප්‍රභූවරු ඔක්කොම රාජකීය සම්බන්ධකම් තිබුණු අය. සාහිත්‍ය පොතපතේ සඳහන් වෙන්නේ ධර්මාශෝක රජතුමාගේම පරපුරේ අය. ඊළඟට ඒ දෙවන පෑතිස් රජතුමාගේ
අවදී ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන පැමිණි මහින්ද මහ රහතන් වහන්සේගේ ඥාති සම්බන්ධතා අර වේදිස නගරයේ සම්බන්ධකම් තිබෙන පිරිසක් තිබෙනවා. ඉතින් ඒ අය තමයි මේ රටේ පසු කාලීනව විවිධ තනතුරු දරලා තියෙන රජකම පවා දරලා තියෙනවා. එහෙම මේ පරපුරෙන් ඇවිල්ලා විවිධ රජයේ තනතුරු දරපු රජකම පවා දරූ අය පිළිබඳ සවිස්තරාත්මක විස්තර සාහිත්‍ය පොත්පත්වල සඳහන් වෙනවා. අර මේතක රචනාවම 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ අවදියේ ලියවුණු පෙරකුම්බා සිරිත කියන පොතේ තියෙනවා. රජවරු නාම ලැයිස්තුවක්ම 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාත් මේ බෝධි පරපුරට සම්බන්ධ කෙනෙක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ බෝධියට තියෙන බලය මේ දිවයිනේ බෞද්ධ ආගමට පූජා කරපු බුද්ධ ශාසනයට පූජා කරපු මොහොමී ශ්‍රී මහා බෝධියට තියෙන අයිතිවාසිකම තමයි එයින් ප්‍රකට වන්නේ. රජතුමා පවා ශ්‍රී මහා බෝධියේ මුරකාරයෙක් විදිහට තමයි ඒ සාහිත්‍ය පොත්පතේ විස්තර කරලා තියෙන්නේ. ඒ කරුණු මේ ග්‍රන්ථයෙන් ඊටාම හොඳින් ඉස්මතු කරලා පෙන්වීම අපිට වැදගත් කියලා සලකන්නට පුළුවන්. ඉතින් බෝධි පරම්පරාවෙන් ආපුවම ඒ බෝධි පරපුරේ නව ප්‍රවණතාවය කුමක්ද? අලුත් තත්වයන් මොනවාද? ඒ බෝධාහාර කුලයට අයිති ගම් 9ක් විහාර ගම් 9ක් පිළිබඳව කියවෙනවා. ඒ ගම් 9 අයගේ වර්තමාන පැවැත්ම කොහොමද? ඒගොල්ලෝ ඒ කාර්යයන් ඉටු කරන්නේ කොහොමද? කියලා ඒවා පිළිබඳ ශ්‍රී මහා බෝධි ඒ මලු වල ඒ අයට හිමි රාජකාරී ඊළඟට බෝධිය හා සම්බන්ධ භික්ෂු පරම්පරාවේ අය ස්වාමීන් වහන්සේලා කළ යුතු කටයුතු ඔක්කොම මේ ග්‍රන්ථයේ වෙනත් කිසිම ග්‍රන්ථයකින් දැනගත නොහැකි ආකාරයට විස්තර වීම අපි අගය කරන්නලා සලකන්නට ඕනේ. මේ පිරිස හඳුන්වලා තියෙන මේ බෝධි පරපුරේ පිරිස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් විල්ලි දුරය. නැත්තම් වෙල්ලි දුරය කියලා. ඉතින් ඒ වචනේ ඒගොල්ලෝ පරම්පරාවෙන් ආපු බවම ඒ වචනේම තියෙනවා. ඒ වචනේම අන්තර්ගත වෙනවා. ඒගොල්ලෝ පාරම්පරික ධූරයක් තමයි මේ දරන්නේ. ඒක අර වල්ලි ධුරය වෙලයි තියෙන්නේ. වලිය කියලා කියන්නේ පරම්පරාව කියන එකයි. හේරත් බණ්ඩාර වලිය කියලා තියෙනවා. එතකොට හේරත් බණ්ඩාර පරපුර. බණ්ඩාර වලිය බණ්ඩාර පරපුර. ඒ වගේ මේ බෝධිය සම්බන්ධ ධූරය තමයි මේ වල්ලි ධුරය කියලා කිව්වේ. ඒක වල්ලි ධුරය වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒක අය ප්‍රභූවරු විදියට තමයි සැලකුනේ. දැන් ඔය ග්‍රන්ථවල බෝධිය සම්බන්ධ මූලාශ්‍ර ග්‍රන්ථවල කියවෙනවා මේ සුමිත්‍ර කුමාරයා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පස්සේ දෙවන පෑතිස් රජතුමා ඒ පිරිස පිළි අරගෙන ඔවුන්ට රජයේ උසස්ම නිලතල ලබා දීලා තියෙනවා. ඊළඟට මේ සුමිත්‍ර කුමාරයා ඇතුළු පිරිස ඇතාපිට නංවල අනුරාධපුර නගරේ ප්‍රදක්ෂිනා කළා කියලා. ඉතින් ඒ අනුව තමයි ඒ අයට ප්‍රභූත්වය මෙහිදී විශේෂයෙන්ම රජයෙන්ම ලැබුණේ. ඒ අයට රජ වීමට බව අයිතිවාසිකම ලැබුණේ ඒ නිසා. ඒ බෝධිය හා සම්බන්ධ නිසා. නමුත් දැන් ඒ බඳු තත්වයක් නැහැ. ඒ අය රාජකාරීමේ වශයෙන් බෝධියට කළ යුතු වතාවත් පිළිවෙත් ඉටු කරමින් පමණයි සිටින්නේ. වෙනත් කටයුතු වලට ඒ අය සම්බන්ධ වන්නේ නැහැ මේ වෙනකොට.
නමුත් එහෙම හරි මේ අය අද වෙනකොට ඉතුරු වෙලා සිටීම ගැන අපි සතුටු වෙනවා. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ පරපුරේ අය අපට පැවතීමේ ශ්‍රීමහා බෝධියේ ඉතිහාසය පිළිබඳව කතා කරනකොට බොහෝම වැදගත් වෙන මේ වෘක්ෂය ශ්‍රීමහා බෝධීන් වහන්සේ ඇත්තටම අවුරුදු දහස් ගණනක් පරණ පැරණිම වෘක්ෂය කියලා තැනීමක් තියෙනවා. ඊළඟට මේ බෝධි පරපුර පිළිබඳව ලියවිලා තියෙන පැරණිම ලිපි ඔය වංශ කතාවලට පෙර ශිලා ලිපිවල සඳහන් වෙනවා අවුරුදු ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ නැත්තම් 2 වෙනි සියවසේ අගභාගයේ ලියවුණු ලිපිවල සඳහන් වෙනවා බෝධිය ගෙන පැමිණි පෞලියය ගැන අභිලේඛනවල. ඉතින් ඒකෙන් පේනවා මේ බෝධියේ තියෙන වැදගත්කම. බෝධිය සම්බන්ධ ඉතිහාසයේ සඳහන් වෙන කරුණු වල තියෙන පාරම්පරික භාවය. ඒ නිසා ඒ අභිලේඛන වලින් පවා තහවුරු වන වැදගත් ඉතිහාසයක් බෝධියට තිබෙනවා. ඒ කරුණ මේ කතුවර දෙපළ මුදින් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකයි මෙහි අගය කළ යුතු පැත්ත. සාමාන්‍යයෙන් මේ බෝධි භාරකාර මණ්ඩලයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සැලකිය යුතු විස්තරයක් මේ ඉදිරිපත් කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒකත් අපි අගය කළ යුතුයි. ඊළඟට සාමාන්‍ය ජනතාව නිල වශයෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ඊළඟට බෝධි පරපුරේ කටයුතු හැරුණම නුවර කලාවිය ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ වත්පිළිවෙත් ගැන මේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ බෝධාහාර පරපුරේ වත්පිළිවෙත් විතරක් නෙවෙයි සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ වත්පිළිවෙත් ගැන පුළුල් විස්තරයක් කරනවා. දැන් නුවර කලාවියේ හිටපු ඒ නුවර කලාවිය අවට ප්‍රදේශයේ ජනතාව ගේ දරුවෝ බාර කරන්නේ මේ ශ්‍රී මහා බෝධියක තමයි. පොඩි අවදියේදී මට මතකයි අපේ බෙල්ලේ රිදී කාසියක් විදලා එල්ලනවා. 725 කාසියක් එල්ලලා ඒක බෝධියට තමයි බාර කරන්නේ. ඉතින් දරුවා ලොකු වුණාට පස්සේ මේ කාසියත් සමග අරන් ගිහිල්ලා අර එතන රාජකාරී කරන මහත්වරුන්ට මේ කාරණේ කියලා මේ දරුවා ලෙඩ දුකක් නැතුව කරදරයක් නැතුව මේ තත්ත්වයට පත් කිරීම ගැන ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඒ බාරය උපදිනවා. ඒ විදිහ චාරිත්‍ර තියෙන ගොඩාක් ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර මේ පොතෙන් අවධානයට ලක් කරනවා. මේවා බෞද්ධ ජනතාව දැනගත යුතු කරුණු. ඉතින් හුඟක් බෞද්ධ ජනතාව අද තියෙන්නේ නාමික බෞද්ධයෝ වැඩිපුර යන්නේ විනෝදගම. බෞද්ධ ආගමික ස්ථානවලට ආගමික අරමුණු වල යන අය ඊටාම අල්පයි කියලා මේ කතුවරුන් දෙදෙනා කරපු සමීක්ෂණයෙන් පැහැදිලි වෙලා තියෙනවා. වැඩි දිනක් ඉන්නේ විනෝදයට. ඉතින් විනෝදයට එන අය අතින් සමහර විට ඒකට හානි සිදු වෙනවා. ඉතින් අර පැරණි සිරිත් විරිත්තන් බැලුවොත් එහෙම ඒගොල්ලෝ ඊටාම භක්තියෙන් ආදරයෙන් ගෞරවයෙන් ජයසිරිමා හාඳුරුව කියලා තමයි අපේ ගම්වල ශ්‍රී මහා බෝධීන් වහන්සේව අඳුන්වන්නේ. ඒ කියන්නේ ජීවත්ව සිටින මහරහතන් වහන්සේ නමක් හා සමානව බෝධීන් වහන්සේට ගෞරවයක් තිබෙනවා. ඒ බෝධී වැටෙන පතක් උනත් ගාක් වටින දෙයක් කියලා තමයි බෞද්ධ ජනතාව විශ්වාස කරන්නේ. ඉතින් ඒවා ආශ්‍රිතව පවතින මේ චාරිත්‍ර වාරිත්‍ර සමූහය මේ විදියට එක්තැන් කරලා ඒවා මේ රටේ වර්තමාන බෞද්ධ ජනතාවට විශේෂයෙන්ම ඒ බෝධිය පිළිබඳව බෝධාහාර පරපුර පිළිබඳ පර්යේෂණ කරන උගතුන්ට එළිදරව් කිරීම ඉතාම වැදගත් කාර්යයක්. මම හිතන්නේ අපි
මිරිසවැටිය චෛත්‍ය ආරාමාධිපති ගරුතර නායක හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ අත්දැකීමෙන් මේ කටයුතු වලට සම්බන්ධ වෙලා අත්දැකීමෙන් ලබාගත් කරුණු මේ පොතේ තිබෙනවා. ඒඳ වෙන පොතක් කියවලා ලබා ගන්න බැරි දැනුමක් මේ ශ්‍රී මහා බෝධියේ වතාවත් සම්බන්ධයෙන් අපට මේ පොත කියවීමෙන් ලබා ගන්නට පුළුවන්. ඒ පොතේ තියෙන වැදගත්කම ඒකයි. එතකොට මෙහිදී අපි සඳහන් කරන්නට ඕනේ මේ පොතේ සඳහන් වන ඉතිහාසය. ඒ ඉතිහාසය විවිධ උගතුන්ගේ විවිධ සාකච්ඡාවලට භාජනය වෙච්ච ඉතිහාසයක්. නමුත් ඒ සාම්ප්‍රදායිකව කොහොමද මේ මූලාශ්‍රවල තියෙන කරුණු අපි උගුටාගෙන මේ සැබෑ ඉතිහාසය අපි හෙළිදරව් කරගන්නේ කියන කාරණේ සාකච්ඡා කරලා තියෙනවා මේ පොතේ. ඒ අනුව මේ පොත බොහෝම වටින ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පිළිබඳව ඊළඟට බෝධියේ තේවාවන් සම්බන්ධව ඊළඟට බෝධාහාර පරපුර පිළිබඳව සැලකිය යුතු තොරතුරු සම්භාරයක් හෙළිදරව් කරන පොතක් වශයෙන් අපට අගය කරන්නට පුළුවන්. ඒ අනුව වර්තමාන පරපුරට එහෙම නැත්නම් අනාගතයේ එන පරපුරට මේ බෝධිය සම්බන්ධව වගකීම් කොහොමද පවරන්නේ කියලා වැඩිහිටියෝ විදියට යම්කිසි මඟ පෙන්වීමක් මේ ග්‍රන්ථයෙන් ලැබෙනවා. එහෙම අපි යමක් නොකිය යමක් පිළිබඳව දැනුම් දීමක් නොකර මේ කටයුතු මේ විදියට දැන් ඉටුවන්නේ නැහැ. වර්තමානයේ නව ප්‍රවණතානුව මෙහිමයි මේවා පරිහානියට ගිහිල්ලායි කියලා ඒ අය විවේචනය කරනවට වඩා මේ විදිහේ මේවා සවිස්තරාත්මකව දැනගන්නට සලස්වලා ඒ අය දැනුවත් කරලා යම් ප්‍රමාණයකට ඒ අයගේ ඒ කටයුතු වලට යොමු කිරීම වැදගත් වෙනවා. ඕනම දෙයක් වෙනස් වෙනවා. ඒක ස්වභාවික දෙයක්. සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක් නේ. ඒවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සංස්කෘතියේ තියෙන සාර ධර්මයේ කියන එක අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපිට වැදගත් වෙන්නේ සාර ධර්ම. අපි සංස්කෘතිය රකින්න අමාරුයි. නමුත් සාර ධර්ම අපි රකින්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක තමයි අපි අරමුණු කරන්නේ. ඒ නිසා මේ බෝධි ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පිළිබඳව එතකොට ඒ බෝධියේ තේවාව පිළිබඳව බෝධාහාර ජන පරපුර පිළිබඳව මේ සවිස්තරාත්මක වාර්තාවක් පර්යේෂණාත්මක බලලා ඉදිරිපත් කිරීම පිළිබඳව ඒ කතුවරුන් දෙපළ ගෞරවයට පාත්‍ර විය යුතු හැම කෙනෙක්ම කියවා බැලිය යුතු පොතක් විදියට අපට අවධානයට යොමු කරන්නට පුළුවන්. විශේෂයෙන් මේ පොතේ කියවෙන නඩු තීන්දුව තියෙනවා. ඒ නඩු තීන්දුව කියනකොට යම් ආකාරයකට බෞද්ධ කටයුතු වලට ඒ නඩු තීන්දුව වලින් සාම්ප්‍රදායික පැවතුම් නැත්තම් චාරිත්‍ර වාරිත්‍ර වලට බාධා වුණාදෝ හොයි සැකේකුත් අපිට ඇති. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීති එකක් ඊළඟට සාම්ප්‍රදායිකව බෝධි පරපුර සම්බන්ධයෙන් පිළිපැදි නීතිය තවත් එකක් කියලා සමහර නඩු තීන්දුව වෙනස් විදියට දීලා තියෙනවා. මම හිතන්නේ ඒකේ තරම්ම සතුටුදායක නෑ. බෞද්ධ විදියට අපිට පිළිගන්නට අමාරු කරුණු. ඒ වගේ සඳහන් වෙනවා. ඉතින් නමුත් නීතියට කවුරුත් එකයි, නීතියට හැමෝම යටත්. නමුත් ඒ උසාවියේදී ඒ කරුණු හරියට ඉදිරිපත් වුණේ නෑ කියලා හිතේ. මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ අර එක නඩුවක් තිබුණා
ඉස්ලාම් ආගම වැළඳගත් පුද්ගලයෙක් පැරණි ගමක තරුණියක විවාහ කරගෙන ඊට පස්සේ වර්ග සභාවේ මේ අය අයින් කළා මේ දියණිය ඒ වර්ගයට අයිති කෙනෙක් නොවේ කියලා එයා වර්ගයෙන් පිටමං කළා. නමුත් පසු කාලයක ඒ අය ඉඩම් වල අයිතිය දීපල වල අයිතිය ඉල්ලලා නඩු දැම්මා. ඉතින් පස්සේ මේ නඩුවේදී වර්ග සභාවේ නීතිය තමයි ගමේ අය කිව්වේ. අරගොල්ලෝ කිව්වේ ආණ්ඩු ක්‍රම නීතිය. නමුත් ඒ කාලේ හිටපු ඉතාම හොඳ යහපත් මධ්‍යස්ථ නඩුකාර උත්තමයි ඒ වර්ග සභාවේ නීතියට අනුව තීන්දුව ප්‍රකාශයට පත් කළා. අනික් නීති ඔක්කොම පස්සේ හැදුනේ. නමුත් සාම්ප්‍රදායිකව එන නීතිය ඊට වඩා වටිනවා. ඒ නීති අපි පිළිගත යුතුයි. පාරම්පරික නීති කියලා කියනවා. පාරම්පරික නීතිය කියන එක දැනගත්තේ කොහොමද? මේ ඒ අවධියේදී ශ්‍රී මහා බෝධියේ ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති විදියට හිටපු එහෙම නැත්නම් අටමස්ථානාධිපති වහන්සේ විදියට හිටපු උදුරුව හම්මිල්ලෑවේ නායක හාමුදුරුවන්ගෙන් තමයි නඩුකාරකමක් දැනගන්න තියෙන්නේ. මොකද්ද මේ වර්ග සභාවේ නීතිය කුමක්ද කියලා ඒ වාගේ ඒ අනුව තමයි තීන්දුව ප්‍රකාශයටපත් වුනේ. වර්ග සභාවට එකඟව. නැත්නම් අර ඉස්ලාම් ආගම අදහනයිද ඊදන් කොටස් දෙක. ඉතින් මේ වාගේ මේ බෝධිය තමයි නායකත්වයේ දුන්නේ. උතුරු මැද පළාතේ විශේෂයෙන්ම නුවර කලාවේ ජනතාවගේ හැම කරුණකටම ශ්‍රී මහා බෝධිය සම්බන්ධයි. ශ්‍රී මහා බෝධියෙන් තොර ජීවිතයක් ජනතාවට නැහැ. අවුරුද්දකට වරක්වත් ශ්‍රී මහා බෝධිය ළඟට ඇවිල්ලා ශ්‍රී මහා බෝධිය වන්දනාමාන නොකළොත් කොයිතරම් ලෙඩ හැදෙනවයි කිව්වත් කොයිතරම් භයානකයි කිව්වත් අදත් එහෙමයි ජනතාවගේ සිතුවිලි. ඉතින් ඒක හරිද වැරදිද කියන එක අපි හිතලා බලන්න ඕනේ. ලෙඩ රෝග වලින් අපි ආරක්ෂා විය යුතුයි තමයි. නමුත් අර ජනතාවගේ හැඟීම බෞද්ධ ජනතාවගේ සිතුවිලි ධාරාව අන්න ඒක තමයි එතන වටින්නේ. මේ මරණය කියලා කිව්වත් මේ දවස්වලත් ජනතාව යනවා. ඊළඟ බෝධිය වැඳලා බෝධියට බාරහාර වෙලා එන සිරිසක් තියෙනවා. ඉතින් බෝධිය දරන නායකත්වය ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක තවත් চিරාත් කාලයක් පවතී. අනාගත පරපුර සඳහාම පවතිවා කියන අපේ ප්‍රාර්ථනය සහිතව මේ ග්‍රන්ථය පිළිබඳව කරනු ලැබූ සාකච්ඡාව සමාප්ත කරන්නට මම සූදානම් වෙනවා. විශේෂයෙන් මේ දේශනය නැත්නම් මේ සාකච්ඡාව පවත්වන්නට කියලා මට ආරාධනය කරපු රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහත්මයාට ඊළඟට මේ ග්‍රන්ථයේ කතුවරුන් දෙපළ වන මිරිසවැටියේ චෛත්‍යාරාමාධිපති නායක හාමුදුරුවන් වහන්සේට ඒ වගේම අපේ හිතවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලගමුව මැතිතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳ වගකීම මට බාර දීම පිළිබඳව. ඉතින් මම බොහොම සරල විදියට තමයි යමක් ප්‍රකාශ කළේ. මේ පිළිබඳ යම් ගැටලු ඔබට පවතින්නට පුළුවනි. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ අවස්ථාවේදී මගේ ඒ සාකච්ඡාවට සවන් දීම සඳහා සූදානමින් සිට පැමිණිලා ඊට සහභාගී වුණා. නමුත් විවිධ තාක්ෂණික ගැටලු නිසා මාව හරියට දකින්නට වීඩියෝ මාර්ගයෙන් ඔබට නොහැකි වුණා. ඉතින් ඒ ගැන මගේ හිතට
කනගාටුවක් ඇති වෙනවා. තාක්ෂණික ගැටලුව නිසා සිදුවුනේ ඒ පිළිබඳව සමාව භජනය කරන ලෙස ඉල්ලීමක් කරමින් ඔබ සියලුම දෙනාට ස්තුති කරමින් මේ අවස්ථාවේ මා නිහඬ වෙනවා. ඉතිරි කටයුතු සඳහා සාකච්ඡාව සඳහා අවකාශය සලසා දෙමි. ස්තුතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය පියතිස්ස සේනානායක මහත්මයාට මේ විද්වත් විචාරශීලී දේශනාව වෙනුවෙන්. අතරම මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරගම මහත්මයාටත් නොවැළක්විය හැකි හේතුවක් මත අද සින සහභාගී වීමට හැකියාව ලැබුණේ නැහැ. මේ හේතුව තමයි මුල් අවස්ථාවේදී පුරාවිද්‍යා අවම කර්මනාකරන අධ්‍යයනශී අංශාධිපති විද්‍යාඥ මහාචාර්ය ක්‍රිස්ටි වැන්ඩිස් මැතිතුමන් කතුරුවරුන් දෙපළ වෙනුවෙන්ම අදහස් ප්‍රකාශ කළේ. අතර මේ අවස්ථාවේ ගෞරවනීයව සිහිපත් කරනවා ඔබ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙම ග්‍රන්ථයේ කතුරුවරුන් දෙපළහට මේ සුවිශේෂී ශාස්ත්‍රීය නිර්මාණය වෙනුවෙන්. එසේනම් මේ අවස්ථාවේ සහභාගී වී සිටින ඔබ සියලුම දෙනාටයි මේ ග්‍රන්ථය සම්බන්ධව සම්නිවේශනය සම්බන්ධව ඔබට දැන් අවස්ථාව තියෙනවා ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා. ඔබට raise hand option එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මයික්‍රොෆෝන් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම chat box එක හරහා ඔබට ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. අදහස් දැක්වීමට අවස්ථාව ලබා ගන්න පුළුවන් ඔබ සියලු දෙනාටම. ජනිනා මම හිතන්නේ මම මේ ප්‍රවේශයක් ලබා ගන්න අදහසක් යොමු කරන්නේ විශේෂයෙන්ම මම කැමති මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා තමයි මම මේ අවස්ථාව යොදාගන්නේ. මම කැමති මහාචාර්ය පීතසේනානායක මහත්මයාගෙන් පොඩ්ඩක් දැනගන්න මේ ග්‍රන්ථ විචාරය තුලදී දැන් මේ බෝධාහාර ජන පරපුර පිළිබඳව මේකේ සාකච්ඡා වෙනවා. වර්තමානයේ වෙන විට ඒ බෝධාහාර ජන පරපුරේ දායකත්වය ශ්‍රීමා බෝධිය සම්බන්ධ මොන ආකාරයටද තියෙන කියන කාරණය පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මං හිතන්නේ මේ ග්‍රන්ථයේම විස්තර වෙනවා මේ බෝධාහාර පරපුරේ වගකීම් පිළිබඳව. අපි දැකලා තියෙනවා ඔය වාර්ෂික උත්සව වගේම දෛනික වතාවත්පත් පිළිවෙත්වලදී ඒ බෝධාහාර පරපුරේ කැපවීම මේ කටයුතු සම්බන්ධයෙන්. ඒ අය බොහෝම භක්තිමත්ව තමයි මේ කටයුතු වල නිරත වන්නේ. ඒක තමුන්ට පැවරුණු දේව කාර්යයක් විදිහට සලකලා බොහෝම ගෞරව සම්මාන ඇතුව අටමස්ථානාධිපති නායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් මත ඒ කටයුතු පවත්වාගෙන යනවා. ඉතින් බාරහාර වීමේ කටයුතු බුදු පූජා උපු කිරීමේ කටයුතු ආදිය පැවරිලා තියෙන්නේ බෝධාහාර පරපුරයටයි. ඒක තමයි සාමාන්‍යයෙන් දැනට සිදුවෙන තත්ත්වය. බොහොම ස්තුතියි සර්. මෙන්න ස්තුතිවන්ත වෙනවා. සියලුම දෙනාට අවස්ථාව තියෙනවා අපිට භාවිතා කරන්න පුළුවන් අපේ මයික්‍රොෆෝන් එක භාවිතා කරලා අදහස් දැක්වීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම raise hand option එක භාවිතා කරන්න පුළුවන්. chat box එක හරහා ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. ඔව් අදහස් දැක්වීමට අවස්ථාව තියෙනවා. සර් ඔව් පීරිජ සර් ඇහෙනවද? මම ප්‍රියදර්ශනී
මිහින්තලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් වැඩ කරන්නේ සර්ට මතකද දන්නේ නැහැ. මුදටම මතකයි. මතකයි නේද සර්ව දකින්න කියලා හිතන් ගොඩක් කැමැත්තෙන් ආවට මට සර්ව දකින්න නම් ලැබුණේ නැහැ. ඒ වුණාට දේශනේ ඇහුවා ගොඩක් පිං සර් ඉතින් හරිම සතුටින් ආවේ සර් කියලා කිව්වහම ඉතින් සර්ට දීර්ඝායුෂ පතනවා සර් තව තවත් මේ අපේ පුරාවිද්‍යාවේ ওই විදිහට අපිට මොනවා හරි දෙයක් දැනුම දෙන්න. ඒකට මම ආවේ සර්ට සුබ පතන්න. ගොඩක් පිං සර්. හොඳයි බොහොම ස්තුතියි. ඔව් මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය චන්දිමා අබංග මහතාට දැන් අවස්ථාවක් තිබෙනවා. පළමුවෙන්ම මම අපේ මේ ප්‍රධාන දේශනයේ පැවැත් වූ මහාචාර්ය පියතිස්ස සේනානායක මහතුමාට අපේ ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා මේ දේශනේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ජනින මාව ඇහෙනවා ඇති නේද? ඇහෙනවා. හරි. එතකොට මේ සර් දැන් මේ පොත ගැනම නෙමෙයි මගේ ප්‍රශ්නය. මොකද මේ කෘතිය පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබුණ නැහැ මේ වනතෙක්ම. නමුත් අපි හිතනවා මේ ඔබතුමා ඉදිරිපත් කරපු අදහස් පදනම් කරගෙන අපිට කෘතිය පරිශීලනය කරද්දී පහසුවක් වෙයි කියලා. මම අහන්න යන්නේ මේ සාකච්ඡාවට එකතු කරන්න. දැන් අපි දන්නවා ශ්‍රීමා බෝධීන් වහන්සේ සම්බන්ධව කතා කරද්දී මේ එහි ගිහි බාරකාරත්වයක් තියෙනවා කියන එක අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා, විද්වතුන් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඔව්. එතකොට මම ඔබතුමාගෙන් නිකන් අදහසක් දැනගන්න කැමතියි. මේ ගිහි බාරකාරත්වය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කිව්වොත් මහවන්‍ය කියලානේ අපි කියන්නේ. මේ එතකොට මේ ගිහි බාරකාරත්වය සහ බෝධාහාර මේ පරම්පරා අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා ඔබතුමාට අදහසක් තියනවද කියලා මම දැනගන්න කැමතියි. මේ ගිහි බාරකාරත්වය අනුරාධපුරේ පැවරිලා තියෙනවා. මේ කාරණේ මම අහන්න පදනම් වුණේ මෙහෙම කාරණයක්. මම මේ නගන ප්‍රශ්නය මේ සම්පූර්ණයෙන්ම මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් මම අහන්නේ. ඒ හැර වෙනත් කිසිම දෙයක් මම අපේ මේ අදහස් කරන්නේ නැහැ. දැන් ඔබතුමාගේ දේශනාවේදී සඳහන් වුණා යම් කිසි ආකාරයක මේ බෝධාහාර පරම්පරා මේ ප්‍රභූ පරම්පරාවක් වශයෙන් තමයි ඔබතුමා හැඳින්වුවේ. එතකොට මෙන්න මේ ප්‍රකාශයත් සමග ඔය ගිහි බාරකාරත්වය කියන කාරණය ගත්තොත් කොහොමද ඒක අපිට මානව විද්‍යාත්මකව තේරුම් ගන්න පුළුවන්? එතන දැන් ඒක දැන් මේ කොහොමත් බෝධිය පැමිණි සමග පැමිණි අවස්ථාවේ මේ අයට රජෙන් නැත්තම් දෙවන පෑතිස් රජතුමා වෙතින් විශේෂ තනතුරු ලැබුණා. ඊළඟට ඒ තනතුරු ලැබුණයින් පස්සේ ඒ තනතුරු වල තවත් වැඩි වර්ධනය වෙලා සමහර අය රජවරු බවට පවත් වුණා කියලා මම සඳහන් කළා. ඉතින් ඒක ඒ බෝධිය බාර පරපුර වල හිටපු නායකවරු නැත්තම් ප්‍රභූවරු තමයි මේ කටයුතු දිගටම පවත්වාගෙන නායකත්වය දීගෙන ආවේ. දැන් උතන තියෙනවා මේ වෙස්සගිරිය ශිලාලිපියක තියෙනවා ඔය බෝධියගෙන පැමිණි පරපුර පිළිබඳ විස්තරයක්. ඒක තමයි දැනට තියෙන පරණම ලිපිය බෝධිය පිළිබඳව සඳහන් වන සියලුම වංශ කතා ආදියට වඩා පැරණි ශිලාලිපිය. ඊළඟට අපි දන්නවා මේ මහනුවර පේරාදෙණිය සමීපයේ තියෙන හිඳගල රජමහා විහාරයේ ලිපියක් තිබෙනවා. එතනත් බෝධියක් බෝධි ඝරයක් පිළිබඳව සඳහන් වෙනවා. ඒකේ ඒ බෝධි ඝරය කරවීමට මුල් වන්නේ ලංකා ජය මහා අමාත්‍ය කියන තනතුර දරන තැනැත්තා.
ඒ තනතුර පරම්පරාවෙන් පරම්පරාවට ගිහිල්ලා තියෙනවා. ඒකයි එකෙන් පේන්නේ. ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසට අයිති ශිලාලිපියක අර නම අර පාරම්පරික නම භාවිතා කරන අමාත්‍යවරයෙක් ගැන තමයි මේ ලිපිය සඳහන් කරන්නේ. එතකොට එයා බෝධියක් බාරව ඉන්නේ. ඒ බෝධි ඝරය තැනීමේ කටයුත්තට නායකත්වය දෙන්නේ අය. ඉතින් ඒයින් පේනවා මේවා දිගටම එහෙම පැවතගෙන ආපු බව. ඉතින් මේ මෑත යුගයේ වෙනකොට ඒ බෝධිය සම්බන්ධ කටයුතු නුවර කලාවී ඉන්න ජනනායකවරුන්ට පැවරුණා. පැවරිලා ඒ අය තමයි මේ කටයුතු කරගෙන ආවේ. මොකද දැන් මේ අනුරාධපුරය පාළු වීමෙන් පස්සේ නැත්නම් අනුරාධපුරය අතහැරීමෙන් පස්සේ මේ වගේ සමහර ගැටලු ඇතිවන්නට ඇති. නමුත් නැවත ආපහු රටේ තත්ත්වය වෙනස් වීමෙන් පස්සේ ඒ චාරිත්‍ර වාරිත්‍ර බෝධිය හා සම්බන්ධ කරගෙන යන්නට ඒ බෝධාහාර ජනතාවට අවස්ථාව සැලසුණා. ඒ සැලසුනේ මේ ඉන්න මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රභූවරු නිසයි. දැන් බුලන්කුලම පවුලේ ප්‍රධානියා, ඊළඟට නුවරගම් පළාතේ රටේ මහත්තයා, කලාගම් පළාතේ රටේ මහත්තයා, ඊළඟට හුරුල් පළාතේ රටේ මහත්මයා, ඊළඟට අටමස්ථානාධිපති නායක මාහිමිපාණන් වහන්සේ, හැරුණම මල්වතු අස්ගිරි සහ ශ්‍රීපාද ස්ථාන පහර නායක හාමුදුරුවරුන්ගෙන් නියෝජිතයෙක් ආදි වශයෙන් මේ කොමිටි විවිධ අවස්ථාවල පත් වෙලා තිබෙනවා. ඉතින් ඔය කිව්වේ ඔය 1905 විතර පත් වෙච්ච කොමිටි. මේ පොතේ සඳහන් වෙනවා මේ තුරතුරු. ඉතින් එයින් පේනවා අර පරණ වැඩවසම් නායකවරුන්ට තමයි මේක පැවරුනේ. මුල් යුගයේදී. නමුත් දැන් මේ වෙනකොට ඒ අයගෙම සමහර නියෝජිතයෝ ඉන්නවා. නමුත් වැඩිපුර බලය තියෙන්නේ අටමස්ථානාධිපති නායක හමුදුරන් වහන්සේට. ඒ හැරුණම අටමස්ථානයේ ඉන්න නායක හමුදුරුවන් වහන්සේලාට තමයි වැඩිපුර බලය තියෙන්නේ. මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ කැමැත්ත සහිතව. සර් බොහොම ස්තුතියි. සර් මම ඒ වගේ මම මේ ප්‍රශ්න ටික අහන්නේ මේ ඔබතුමාගේ ශිෂ්‍යයෙක් වශයෙන් මට මේ කාරණා පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා සහ වෙන කවුරුත් මං හිතන්නේ ප්‍රශ්නයක් අහන්න තාම ඉදිරිපත් වෙලා තියෙන බවක් පේන්නේ නැති නිසා. සර් එතකොට දැන් ඔබතුමාගේ හඳුනා ගැනීම අනුව දැන් මේක මං හිතන්නේ හරිනම් පොත ලියපු කතුවරුන්ට යොමු කරන්න ඕන ප්‍රශ්නයක්. නමුත් තුමාලා නැති හින්දා සර්ගේ අදහස මම දැනගන්න කැමතියි. දැන් සර් කිව්ව විදිහට දැන් ඔය සෙල්ලිපි වල එහෙම එන පරපුර දැන් එතකොට දැන් ඔය බෝධාහාර පරම්පරා කියන අය ඔය විහාරගම් කියලා කියනවගෙන ඉන්නේ දැන් අද ගත්තොත් එහෙම. එතකොට සර් මේ ඔබතුමාගේ හඳුනා ගැනීම අනුව මේ සෙල්ලිපි වල තියෙන ඒ අපි දැන් ඔබතුමා අර සුමිත්‍ර කහඳ පරම්පරාව ගැන සඳහන් කරා. එතකොට ඒ පරම්පරාවල නූතන අඛණ්ඩ පරම්පරාව විදිහට මේ විහාරගම් වල ඉන්න ජනකාය හඳුනා ගන්න පුළුවන්ද සර්? එතන මානව විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. ඒක අපට ඉතිහාසයට කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක ගැටලුවක්. ඇත්තටම මූලාශ්‍ර ඒ පිළිබඳව බොහොම නැති තරම්. නමුත් සඳහන් කළේ දැන් ඔය දැනට අපට දකින්නට තිබෙන තොරතුරු ආශ්‍රයෙන් තමයි ඔය කතා කරලා කිව්වේ. සර් දැන් ඒක මම අහන්න දැන් මෙහෙම දෙයක් උත්පාදනම් වෙනවා. දැන් අද අපි කැමති වුණත් අකමැති වුණත් සමාජ දූරාවලියක් තියෙනවානේ. එතකොට දැන් ඔය විහාරගම් වල අද බැලුවොත් එහෙම රජරට තියෙන සංස්කෘතිය අනුව නිකන් දූරාවලිය ටිකක් පහළ ඉන්න පිරිසක්. ඔව් ඒක වැරදි අදහසක් තියෙනවා. ඔව් සර් වැරදි ඒක සර් වෙනම කාරණයක්. නමුත් අද තියෙන සමාජයේ තියෙන තත්ත්වය එහෙම එකක් නේ සර්. ඔව් සමාජයේ තියෙන තත්ත්වය. එතකොට සර් අර සෙල්ලිපි වල එන පරම්පරාවක ට්‍රේස් කරොත් එහෙම ඉතිහාසයේ කොතන හරි වැරද්දක් වෙලා තියෙනවා වගේ ගතියක් පේනවා. එතකොට සර් කියන අදහස් එක නේද? වැරද්දක් වෙලා තියෙනවා තමයි.
වැරද්දක් වෙලා තියෙනවා. හොඳයි. මොකද හේතුව එක් අතරමඟදී මේ වගේ වෙනස් වීමක් ඇති වුණානේ අනුරාධපුරයේ පරිහානියටපත් වීම පොළොන්නරුව දඹදෙණිය මේ ව්‍යාපහුව කුරුණෑගල වගේ තැන්වලට රාජධානි මාරු වීම නිසා ඒ පරපුරු වල රාජකාරී වගකීම් හරියට ඉෂ්ට වුණේ නැහැ. ඒ නායකත්වය හරියට ලැබුණේ. ඒකට මේ නායකත්වයෙන් දැරුව අය විවිධ වෙන වෙන කාර්යයන්දී වෙන් වෙලා හිටියා. නමුත් අර පරණ ගම්වල හිටපු ගැමියෝ ඒක අමතක නොකර මෑත ඉතිහාසයේ මේකට නැවත සම්බන්ධ වුණා. සමහරට අපි දන්නේ නැහැ ඒ අය එදා ඉඳන්ම කවුරු අතෑරලා ගියත් රජරට මේ ගම්වැසියෝ අතෑරලා ගියේ නැහනේ. ඔව් සර්. ඒගොල්ලෝ ඒ ගම්වලමයි. ඉතින් අපි හිතුවත් අනුරාධපුරේ පැත්ත පාළුම වුණා කියලා ඒක නෙහෙම උනේ වෙලා නැහැ. නෑ. සම්පූර්ණයෙන් ජනශූන්‍ය වුණේ නැහැ. සමහර පොත්වල තියෙන ජනශූන්‍ය වුණා කියලා. එහෙම වෙලා නැහැ. ඔව් සර්. මේ වැව්වමුණු තිබුණා. ඉතින් ඒවා මහා පරිමාණ වශයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ගම්මාන තිබුණා ඒවා මහා අර සංවිධානාත්මකව පැවතුනේ නැහැ. ඒ හින්දා ඒ ජනතාව පැරණි පාරම්පරික ජනතාවමයි. නමුත් දැන් ඔය පොළොන්නරුව වාගේ යුගවලින් පස්සේ ඔය රටේ කුල ભેදයේ ඉස්මතු වෙලාවනේ ගොඩක් තදින් හින්දු ආගමේ බලපෑම උඩ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අයගේ හිටපු කණ්ඩායම් ටිකක් අර පහළ මට්ටමින් සැලකුවා. නායකත්වයේ දුන්නේ මේ රදලවරුමනේ ඔක්කොම. රදලියෝ තමයි එතන නායකත්වයේ හිටියේ. ඉහළින්ම හිටපුවා. ඉතින් දෙවන පැතිස් රජතුමාගේ කාලේ වුණත් එහෙමනේ. ඒ ආපු හැම කෙනාම ඒ අය යටතේ තමයි පෙළගස්වලා හිටියේ. ඒ සාහිත්‍යයේ සඳහන් වෙන විදිහට නම් එහෙමයි. ඔව් සර්. ඉතින් ඒ නායකත්වයේ දරූ පිරිසට අනුරාධපුරයෙන් පස්සේ මොකද්ද වුනේ කියලා දැනගන්නට නැහැ. නමුත් පස්සේ මෑත ඉතිහාසයේ 18 17 සියවස් වල තමයි ඔය රටේ මහත්වරුන්ට දිසාපතිවරුන්ට ඔය බලතල හිමි වුණේ. ඒවත් මං හිතන්නේ නඩු තීන්දුව මගින් විවිධ පැමිණිලි මගින් තමයි මේ පොතේ විස්තර වෙනවා. ඒවා ඉතාම හොඳට. හොඳයි. මේ වර්ෂවලදී මේවා සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියලා මේ ආපු හැටි. ඉතින් ඒක අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා කියලා එතන අපිට හිතා ගන්න බෑ. ගැමියන්ට තියෙන අඛණ්ඩ ඉතිහාසයක්. අර ප්‍රභූවරු ගැන මට කියන්න අමාරුයි. ඔව් සර්. එතකොට විශාල විපර්යාසය කන්ද උඩ රාජධානි සමය තමයි වෙන්න ඇත්තේ සර් නේද කියන එක. ඔව්. ඔව් ඒ කියන්නේ කන්ද උඩ රාජධානිය වෙනකොට පරිහානිය යුගයකට අපි ඇවිල්ලානේ හිටියේ. ඔව් සර්. නමුත් නුවර කලාවිය උඩරට රජුරවන්ට පක්ෂපාතී නායකයෙක් හිටිය නුවර කලාවිය දිසාපති. ඔව් සර්. හිටියා. ඉතින් එතකොට එයා නායකයා විදිහට සැලකුවා හිටියා. හරි. ඔව්. එතකොට තවත් පසු කාලීන වෙනකොට එක එක පළාත් වලට මේවා බෙදිලා උරුළු පළාත, කලාගම් පළාත, නුවරගම් පළාත. ඔහොම අර කොටස් වශයෙන් මේවා වෙන් වුණා. එතකොට ඒ නායකයොත් මේවට සම්බන්ධයි. ඒක වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට මේ ඓතිහාසික මූලාශ්‍ර වලින්ම ඔප්පු කරගන්න අමාරුයි. තියෙන්නේ අර විවිධ අවස්ථාවලදී ඉදිරිපත් වුණු පැමිණිලි සලකලා බලලා ඉංග්‍රීසි ආණ්ඩුව ඇති කරපු කොමිටි තමයි තියෙන්නේ. හොඳයි සර්. හොඳයි සර්, බොහොම ස්තුතියි සර්. මේ මම උදෙක් මගේ දැනුම සඳහා මේ ප්‍රශ්න ටික ඇහුවේ සර්. මේ බොහොම ස්තුතියි සර්. පින් සිදු වේවා එහෙනම්. Thank you. බොහොම ස්තුතියි සර්. ඒ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බසියනම දනාට නැවතත් මතක් කරනවා අවස්ථාව තියෙනවා අදහස් ඉදිරිපත් කිරීමට. raise hand option එක භාවිතා කරන්න. ඒ වගේම මයික්‍රොෆෝන් එක හරහා සහ chat box එක මාර්ගයෙන් ඔබට පුළුවන් ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට. කාලය ගත වීගෙන යනවා. මම සිතක් කරනවා ඔබට අවස්ථාව තියෙනවා දැන්
අදහස් ප්‍රකාශ කිරීම සඳහා එසේනම් පොඩි දෙයක් අහන්න පුළුවන්කමක් තියෙනවද? ඔව් චිත්‍ර මහත්මයා සියලු ආචාර්ය මල්ලින් අවසරයි, ආදරණීය ගුරුවරුන්ගේ අවසරයි. පිටිස්ස මට පොඩි දෙයක් දැනගන්න ඕන. මේ පළවෙනි කාරණාව තමා දැන් බෝධාහාර පරම්පරාවේ සීමාව කොතනද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා එකක්. ඒකට උදාහරණයක් ගැලපුවොත් එම දැන් තුලාවිල්ලිය මැදපච්චේ පැත්තට යනකොට කතා කරනවා මේ පුල්ලෙලිය කියන ග්‍රාමයත් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා ශ්‍රී මහා බෝධියට. එතකොට ශ්‍රී මහා බෝධියට මල් රැගෙන ආපු ගම්මානී විදිහට සඳහනක් තියෙනවා. ඊට අමතරව මම කරපු ප්‍රාථමිකම අධ්‍යයනයකදී මට හම්බුණා මේ අතරම ශ්‍රී මහා බෝධි ලේඛනාගාරේ වැඩ කරපු කෙනෙක්. එයා කිව්වා ඔය දැන් නඩු තීන්දුව සම්බන්ධ ගැටලුවලදී ලේඛනාගාරය පරීක්ෂා කිරීමේදී ශ්‍රී මහා බෝධියට සම්බන්ධ ගම්මාන 32ක් මුල් කාලීනව තිබ්බා කියලා. සහ මේ වෙනකොට ක්‍රියාකාරී වෙන්නේ මට මතක විදිහට 7ක් හෝ 9ක විතර ප්‍රමාණයක් තියෙන බවක් තමයි කිව්වේ. ඉතින් මේ පිළිබඳ ඇත්තටම මංගාව සත්‍ය තොරතුරු නැහැ. ඉතින් මේ ග්‍රන්ථය තුල එහෙම ශ්‍රී මහා බෝධිය සම්බන්ධ ග්‍රාම නාම දක්වන අවස්ථාවේදී ඒ කියන්නේ ව්‍යාප්තිය පිළිබඳව හඳුනා ගැනීමක් අපිට කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි මම අහන්නේ. බොහොම ස්තුතියි මේ ප්‍රශ්නයට. මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවශ්‍ය කරන මූලාශ්‍ර බොහොම හිගවීම තමයි තියෙන ගැටලුව. නමුත් මේ ඔයා ලොකු කටයුත්තක් කරලා තියෙනවා. තොරතුරු සෑහෙන සම්භාරයක් මට පේන හැටියට එකතු කරලා තියෙන එක බොහොම හොඳයි. එකතු කරපු එක. දැන් මේ විහාර ගම්වල පදිංචි අය බෝධි පරපුරට අයිති විහාර ගම්වල පදිංචි අය විවිධ පළාත් වලට ගිහින් පසු කාලීනව පදිංචි වෙලා තියෙනවා. මේ නඩු තීන්දුවක් තියෙන මේ පොතේ ඉදිරිපත් කරලා එහෙම පදිංචි වෙලා මහනුවර පළාතේ හිටපු කෙනෙක් ගිහිල්ලා ආපහු අයිතිවාසිකම් ඉල්ලලා නඩුවක් දානවා. ඉතින් ඒක ඒ වාගේ ඉතින් විවිධ එක තැනක ඉන්නේ නැහනේ, විවිධ අරමුණු යනවා පුද්ගලයෝ ගිහිල්ලා ඒ ව්‍යාප්තිය වෙලා තියෙන විවිධ පළාත්වල මහනුවර පළාත් දක්වාම ඇවිල්ලා තියෙනවා. සමහර අය කොළඹ පැත්තෙත් ඇති අද වෙනකොට. ඉතින් මේ ව්‍යාප්තිය ටිකක් හොයාගන්න අමාරුයි. නමුත් දැන් උතන සම්මතයේ විදියට සාම්ප්‍රදායික විදියට ඔය ගම්මාන 9ක් තමයි දැනට නම් කරලා තියෙන්නේ. විහාර ගම් විදියට. ඒ ගම්වල පදිංචි අයට තමයි මේ රාජකාරී කිරීමට අවසරය තියෙන්නේ. ඒ ගම්වල ඉඩම් භුක්ති විඳින කුඹුරු වල හිමිකම තියෙන අය විය යුතුයි කියලා සම්මතයක් තියෙනවා. ඉතින් සමහරට ඒ කුඹුරු වල හා ඉඩම් වල අයිතිය තියෙන කෙනෙක් ගිහිල්ලා වෙන පළාතක පදිංචි වෙන්න පුළුවන්. පදිංචි වෙලා ආපහු ඇවිල්ලා ආයෙ අයිතිවාසිකම ඉල්ලන්න. ඉතින් ඒවා ටිකක් අර ගැටලු සහගත ඒවා. ඊළඟට වෙන පවුල් වලින් ආවා විවාහ කරගෙන ඊට පස්සේ ඒක වෙනමම පරපුරකට ඒ ඉඩ කඩම් වල අයිතිය යන්න පුළුවන්. ඉතින් ඒක පාලනය කෙරෙන්නේ නැහැ හරියට. ඉතින් අමාරුනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන නීති අනුව හැමෝටම පුළුවන් මේ කෙනෙක් නඩු තීන්දුවක තියෙන ඕනම කෙනෙකුට බෞද්ධයන්ට පුළුවන් විය යුතුයි මේ රාජකාරී කරන්න කියලා. නමුත් අර සම්ප්‍රදායට ඉඩ දීලා මේ අය මේ ගම්වල අය විතරක් මේක කළ යුතුයි කියලා කිව්වට අර හරස් වෙනවා බොහෝ වෙලාවට. ඒ කුල් මේ කියන්නේ මේ බෝධි පරපුරේම අය නොවුනත් අනිත් බෞද්ධයන්ට බැරිද බෝධියට ඒ වතාවත් කරන්න කියලා. නමුත් මෙතන වැදගත් වෙන්නේ අර සම්ප්‍රදාය, චාරිත්‍ර වාරිත්‍ර. අන්න ඒවා අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් අය වෙනවා.
ඉතින් ඒක ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන රාශියකට තියෙන ගැටලුවක්. දැන් මේ අපි ආවොත් දළදා මාලිගාවට දළදා මාලිගාවේ චාරිත්‍ර වාරිත්‍ර සාම්ප්‍රදායානුකූලව පවත්වාගෙන යන්නේ අස්ගිරි මල්වතු විහාර දෙකේ ආමුදුරුවෝ වහන්සේලා. ඉතින් වෙන ස්වාමීන් වහන්සේලාට එතකොට අයිතියක් නැද්ද කියලා එහෙම ගැටලුවක් තිබිච්ච අවස්ථා තිබුණා. නමුත් එහෙම අයිතියක් ලැබිලා නැහැ. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරුවොත් එහෙම අයිතියක් හැම කෙනෙකුටම දෙන්න ඕනේ. ඉතින් ඕක ගැටලු. ඉතින් එහෙම නොවිය යුතුයි. මොකද මේ සාම්ප්‍රදායික ආයතන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට හිමිච්ච තනතුරු ඒවා වෙනස් වෙන්න බෑ. එහෙම වෙනස් වෙනවා කියන්නේ ආයතන කඩා වැටෙනවා, ඒවා බිඳ වැටෙනවා. ඒ ආයතන පරිහානියට එනවා කියන එකයි. ඒ හින්දා මම හිතන එක නම් මේවා සාම්ප්‍රදායිකවම යා යුතුයි. ඒ ඇයි ඉගෙන ගන්න එපා කියන එකක් නෙමෙයි. වෙන රජයේ රැකියාවලට යන්න එපයි කියන එකක් නෙමෙයි. മന്ത്രി කෙනෙක් කැමති කෙනෙක් වෙන්න එපයි කියන එකක් නෙමෙයි. එතකොට ඉතින් ඒ රාජකාරියෙන් ඉවත් වෙන්න. ආයෙ ඇවිල්ලා මේ බෝධියට සම්බන්ධව වැඩ කරන්න කල්පනා කරන්න හොඳ නැහැ. යනවනම් ඒකෙන් අයින්ම වෙලා යන්න පුළුවන්. කියලා ඕන දෙයක් කරන්න. පිටරට ගිහින් පදිංචි වෙන්න පුළුවන් බෝධි පරපුරේ කෙනෙක්. ඉතින් පස්සේ කාලෙකේ බෝධි පරපුරේ පිටරට ගියපු කෙනාගේ දරුවෝ ඇවිල්ලා මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ. අපි මේ පරපුරේ අය තමයි අපේ පියා මෙහෙමයි අහවල් විහාරගමේ හිටියේ අපිට අයිති මේ කියලා කියන්න පුළුවන්. ඊළඟ මේ ඉඩම් වෙන අයට විකුණන්න පුළුවන්. දැන් ඉඩම් විකිණීමෙන් තදබල විදියට ලංකාවේ සිද්ධ වෙන දෙයක් නේ. ඉතින් ඒ ඉඩම් වෙන ආගමික අයට වෙන සංස්කෘතීන් වලට අයිති අයට ඉඩම් විකුණන්න පුළුවන්. ඉතින් ඒක කරන්න දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් මේ සම්ප්‍රදාය කඩා වැටෙනවා ඉතින්. ඉතින් ඒකට අපි යම් කිසි ආකාරයක මොකද්ද කරන්න කියලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක විය යුතු එක තව එකක්. ඉතින් ව්‍යාප්තිය ගැන හොයන එක හොඳයි. ඇත්තටම ඒක දැන් කවදා හරි වෙනස් වෙයි. වෙනස් නොවන කිසිම දෙයක් නැහැ කියලානේ බුදුදහමේ උගන්වන්නේ. හැම දෙයක්ම කාලය අනුව වෙනස් වෙනවා. ඉතින් බෝධි පරපුර උනත් වෙනස් වෙන්න පුළුවන්. ඔය පරපුර වල අය කවුරුත් නැතුව ඒ රාජකාරී ඔය කොණ්ඩේ බැඳලා එතකොට ඔය සුදු ඇඳුම් ඇඳලා ඒ පරම්පරාවලින් ආපු අය නැතුව වෙන කට්ටියක් ඉදිරිපත් වෙන්න පුළුවන්. අනාගතේ තව අවුරුදු 50කින් 100කින් 200කින් පස්සේ වෙනම පිරිසක් වෙන්න පුළුවන්. මේ බෝධි රාජකාරී කරන අය. ඉතින් ඒක කාලයත් එක්ක සිද්ධ වෙන දෙයක්. අපි පුළුවන් තරම් සම්ප්‍රදායානුකූලව මේවා පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මොකද හේතුව ඒ සම්ප්‍රදාය තුල අර සාර ධර්මය ආරක්ෂා කරගන්න ලේසි. සම්ප්‍රදායෙන් පිට ගියාම සාර ධර්ම විවාදයට භාජනය වෙනවා. ඒවට හානි සිදු වෙනවා. ඒ නිසායි එහෙම කියන්නේ. සංවිධායක මණ්ඩලය මට අවසර දෙනවා නම් ඒ සඳරුවන් මහත්මයා සපයපු පූර්විකාවට යමක් එකතු කරන්න කැමතියි මම. හරි බොහොම ස්තුතියි. මේ දැන් අර සඳරුවන් මහත්මයා මේ පූර්විකාවේදී කියවනේ පුල්ලෙලිය සහ මේ තුලාවෙල්ලිය කියන ගම් දෙක ගැන මම හිතන්නේ මොනවද සඳහනක් කරා. එතනදී මේ මගේ දැනුමේ හැටියට නම් පුල්ලෙලිය සහ තුලාවෙල්ලිය කියන දෙකම ඔය විහාර ගම් වලට අයිති ගම් නෙමෙයි. එතකොට පුල්ලෙලිය කියන්නේ අතරම නුවර කලාවිය ප්‍රදේශයේ මේ අපි මානව විද්‍යා අර පොත්පත්වල සඳහන් වෙනවා මහවරිගේ කියලා එකක්. අන්නේ මහවරිගේට අයිති ජනතාව තමයි පුල්ලෙලිය ගම්මානේ. අර තුලාවෙල්ලිය ගම්මානේ ඉන්නේ මේ අතරම ගත්තොත් අපි ඔය වන්නි මිනිස්සු කියලා කියන වැඩි කියන මානව විද්‍යාවේදී ඔය මේ ජිම් රෝජන්ස් රෝ නම් කරලා තියෙනවා. මහත්තයා කියන මේකට මමත් එකගයි. මොකද මේ දෙකෙන්ම අයිති වෙන්නේ නැහැ මේකට. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම සම්ප්‍රදාය වෙනස් නේද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ සර් අතන මේ පුල්ලෙලියේ නිසා මහවරිකය. ඒ කියන්නේ අතරම දුරාවලිය ගත්තොත් අර ගොවිගම කියන මිනිස්සු ඉන්නේ. ඔව් ඒක ඇත්ත. අතන ඉන්නේ මේ වන්නි මිනිස්සු. එතකොට අර සර් ඒ කියන්නේ සර් අර ඔව් සර්. එහෙ ඉන්න දේශීය කට්ටියත් එක්ක නේද? තුලාවෙල්ලිය. ඔව්. සර් එතකොට අර පාලමත් එක්ක ඔය කතාවක් ඇදිලා තියෙනවා අර මල්ගේද්දි කිරුවේ එතන කියලා. මේ ශ්‍රීමා බෝධීන් වහන්සේට මල්ගේද්දියේ පාලමින් කිරලා ගෙනාවා කියලා කතාවක් තියෙනවානේ සර්. ඒකත් එක්ක ඔය පැටලිල්ලක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඇති වෙලා. මමත් හිතන්නේ ඒක එහෙම වෙන්න ඕනේ කියන එක.
මොකද ඒක නිවැරදි බවක් නෑ. ඔව් සර් මාත් අදහස් කරේ ඒ කියන කාරණාව තමයි මේ එකකින් මම අර අදහස් කරේ අර පවර්ලා දෙන ගම්මාන තියෙනවනේ. එතකොට එහෙම සම්බන්ධතාවයක් අරන් යන්න පුළුවන් දුරක් තියෙනවද කියන එක අදහස් කරේ මම අර සීමාවක්. ඒ කියන්නේ ගම් වරවල සීමාවක් පිළිබඳව තමයි මම අදහස් කරේ. ඒ නිසා තමයි අර මම නිකන් තිබ්බ කරුණක් විදිහට තමයි ඒක මතු කරේ සර්. මේ සඳරුවන් ඔය විහාරගම ඔක්කොටම විහාර කියන වචනේ එනවා. විහාර හල්මිල්ලෑව කියලා එහෙම නේද චන්දන සර් මම දැන් මට අනිවාර්ය විහාර හල්මිල්ලා විහාර මේ බුලම්කුලම ඔව් අනේ එකෙන් ඒ ගම දැනගන්න පුළුවන් හරියට. අනික දැන් ඒ ඔය විහාර ගම්වල ඉන්න මිනිසුන්ගේ එකම රටාවන්නේ තියෙන්නේ. බලන්න හොඳට නිරීක්ෂණය කරලා. ඔව් සර්. ඒ කියන්නේ හොඳට අඳුර ගන්න පුළුවන් කොහෙන් දැක්කත් විහාර ගම් මේගොල්ලෝ අයිති වෙන්නේ මේ විහාර ගම් වලට කියලා. ඔව් සර් අර මානව විද්‍යා අධ්‍යයනයක් කරන කෙනෙකුට බොහොම හරිම වැදගත් දෙයක් අනිවාර්යයෙන් මේ කියන්නේ අර අපේ වැඩි මිනිස්සුන්ගේ වගේම විහාර ගම් වල මිනිස්සුන්ගේ හොඳට ළඟින් නිරීක්ෂණය කරමු හකු වැටේ වෙනස් නළල වෙනස් පාට වෙනස් ඇහැට පේනස් නැතක් කරතුරු මම දන්න දෙයක් තමයි ඒ ගම් වල විවාහවන් වනේ ඇතුලින් විතරයි මෑතක් වනතුරු කොහොමද දැන් නම් මම දැනටත් එහෙම තමයි සර් එහෙම දෙන්න හරිනේ ඒක මේ විහාරගම් ගැන කියනකොට ලංකාව පුරාම තියෙන විහාර පැරණි රජමහා විහාර මේ විහාර වලට තියෙන ඉඩකඩම්. එතකොට මේ ඉඩකඩම් වල තියෙන විහාරගම් තියෙනවා. ඉතින් විහාරගම් වල විවිධ ජනතාව පදිංචි වෙලා ඉන්නවා. මේ විහාරගමටයි ඉඩම් භුක්ති විඳින්නේ ඒගොල්ලෝ තමයි. විහාරයට යම් කිසි බද්දක් ගෙවනවා. උදාහරණයක් දැන් ත්‍රිදී විහාරය කියලා ගත්තොත් ත්‍රිදී විහාරයේ විහාරගමේ වැඩිපුර අද ඉන්නේ ඉස්ලාම් ආගම දාන අය. මහානායක හමුදුරුවපත් වෙච්ච වෙලාවේ ලොකු තොරන් ගාලා පිළිගත්තේ කවුද? ඉස්ලාම් භක්තිකයෝ ත්‍රිදීගම. ඉතින් අද තත්ත්වය ඒකයි විහාරගම වල. ඉතින් අර පරණ සාම්ප්‍රදායිකය නැතුව ගිහිල්ලා. ඔව් සර් ඒක. වෙන අයට මේ ඉඩම් විකුණලා එක්ක මොනවා හරි උපක්‍රම වලින් ඒගොල්ලෝ තමයි දැන් මේ වගේ මේ කටයුතු කරගෙන යන්නේ. එතකොට අර අපේ අවශ්‍ය කරන රාජකාරී ඉටු වෙන්නේ නැහැ. එහෙමනේ. ඔව් දැන් නමුත්සා දැන් ඔය ටිකේ විහාර මේ සීමාබද්ධ එක්ක බෙදිච්ච කොටස නම් තාමේ රාජකාරී ඉටු වෙනවා නේද මේ ඔව් සර් නේ. දැන් සර් මේ නුවර කලාවිය කියන එකේ සංස්කෘතිය ඇත්තටම මේ ටිකක් රටේ අනිත් පැත්තවලට වඩා වෙනස් නේ චන්දන සර් නේ. ඔව්. අන්තරත් අර වැරද්ද වෙලා තියෙන්නේ මේ පන්සල් වලින් වැරද්ද තමයි වෙලා තියෙන්නේ. ඊටකට නැතිවම අයින් කර ගැනීම. ඔව් දැන් මහනුවර දළදා මාලිගාව එහෙමනේ. විෂ්ණු දේවාලයමයි නාථ දේවාලයම ඉඩම් තියෙනවා. ඉන්නේ ඉඩම් වල අයිති මේ පවරපු අය නෙමෙයි. ඔව් ඒ වැරද්ද මේ අදාළ විහාරස්ථාන සහ මාලිගාව. අන්න මාලිගාව. ඉතින් සෑහෙන ඉඩම් තියෙන්නේ ඒව තමයි තියෙන්නේ නුවරවට. මේ ඔක්කොම විහාර වලට දේවාල වලට දුන්නු ඉඩම්. නමුත් ඉන්නේ ඒ රාජකාරිය වලට සම්බන්ධ වෙන්නේ නැති පිරිසක් දැන්. ඇත්තටම. ඉතින් ඒක අර වෙනස් වෙලා තියෙන සංස්කෘතිය වෙනස් වෙච්ච ආකාරය බලා ගන්න පුළුවන් හොඳට. ඔව් සර්. දැන් සර් අර සමාජ ක්‍රමයේ සම්පූර්ණයෙන් ඉතින් වෙනස් වෙලානේ සර් නේද? අන්න වෙනස් වෙලා නීති රීතිත් වෙනස් වෙලානේ. ඔව්. දැන් මේ වැඩවසන් යුගයේ තිබුණු නීතිය නෙමෙයිනේ. ඔව්. ඒ අලුත් නීතිය ඇවිල්ලානේ. එතකොට කොහොමත් ඒ වගේම පහසුයි මේ නීති වලින් පැනලා යන්න. රාජකාරිය කියලා සර් දැන් දළදා මාලිගාවේ එක්සරයක් ඔය මහාචාර්ය අනුරමණතුංග මැතිතුමා මේ වගේ දේශනයක් කරා. එතනදී අර ලේකම් මිටි වගේක් අරගෙන ලස්සනට ඒක පැහැදිලි කරා. සමහර අවස්ථාවල තියෙන රාජකාරිය අවුරුද්දටම තෙල් පතක් දෙන එක. වළං කඩක් දෙන එක. ඉතින් අද ඒ නිෂ්පාදනත් නැහැ. අද ඒ ක්‍රියාවලියත් නැහැ. ඉතින් ඒක අපි ඒක කමක් නැහැ සර් නේ සමාජයේ වෙනසත් එක්ක වෙන දේවල් නේද? ඔව් ඔව්. ඇත්තටම මේ දැන් එහෙමයි දැන් මහා නායක හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට මට ලැබුණාත් වල මං කිව්වා මෙච්චර ඉඩකඩම් මේ විහාරස්ථානයේ තියෙනවා. ඉතින් මේ වගේ පුළුවන් යම්කිසි දෙයක් කරන්න මේ බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් බුදුදහම නගා සිටුවීම සම්බන්ධයෙන් මේ ලැබෙන ආදායම් වලින් යම්කිසි දෙයක් කරන්න බැහැ ස්වාමීන් වහන්සේ. මේවා මෙහෙම මේ මං හිතන හැටියට විධිමත් පාලනයක් වෙන්නේ නැහැ. ඒක පිළිබඳව අන්නේ මහත්තයා ඒ කියප එක බොහොම හොඳයි. කීයද දැන් හම්බෙන්නේ? අක්කරයකට රුපියල් 2යි. එක්ක 1.50යි හම්බෙන්නේ. ඉතින් මහත්තයා ඕක එකතු කරගන්න මම වාහනේ ගන්න බෑ.
යනවට වැඩි හොඳයි නොවීන් ඉන්න එක මම දැන් ඒව එකතු කරන්න යන්නේ නැහැ කිව්වා. මම කවුරුත් යන්නේ නැහැ. ඒක රජයේ මැදිහත් වෙලා ඒක වැඩි කරන්න ඕනේ නේද? රජයේ මැදිහත් වෙලා ඒව වැඩි කරන්න ඕනේ. දැන් අලුත් තියෙන මිම්මට අනුව දැන් රිදීගම ඒ ඉඩම කරන මේ කොච්චරද වටිනාකම ටවුමි. අද සර් දැන් හාමුදුරුවරු හරි දළදා මාලිගාවේ හරි යවුවා ගන්න ගියොත් සර් පුදුම විදියට නඩු කියන්න වෙනවා. නඩු කියන්න වෙනවා ලොකු හරියටම කළමනාකරණය කරන විහාරස්ථානයක් තමයි පාදිනිය පන්සල. ඔව්. පාදිනිය පන්සල මම දන්නවා පන්සල මේ ළඟම තියෙන එකනේ. පාදිනිය පන්සලේ මේ අහම දෙකනේ බදු දීලා තියෙනවා. දිගටම දැන් අපේ පන්සලේ ඉඳලා අපේ ගෙවල් කිට්ටුව ගම තියෙනවා. බදු දීලා තියෙන්නේ. නමුත් මේ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙන කාටවත් දෙන්න බෑ. පන්සලේ අවශ්‍යයක් නැතුව බදු මුදල් ගෙවන්න ඕනේ. මේ එතකොට පවතින වටිනාකමට ආසන්න මට්ටමක යන්නේ. ඒ වගේම මේ ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. අයින් කරනවා. මේව මම දන්නවා අයින් කරපු අවස්ථාව. ඔව් අයින් කරන්න පුළුවන් විහාර දේවාලගම් පනතනෝ කාටවත් ඉඩම් අයිති වෙන්නේ නැහැ. නීතියයි. ඔව්. නමුත් ගෙවල් ස්ථිර ගෙවල් හදාගෙන ඉන්නවා මිනිස්සු. ස්ථිර ගෙවල් හදාගෙන ඔක්කොම කරන් ඉන්නවා. ඔය සමහර විට අන්‍යාගමික ආයතන පොස් තියෙනවා ඒ ඇතුළේ. ඉතින් කරන්න දෙයක් නෑ ඒවා සමහර ඒවා. දැන් මේ වෙනකොට බී වෙලා එනවා. දැන් දේවාලගම් පනතස මේ ඇත්තටම අර දැන් අර අලුත් පුරාවිද්‍යාඥා පනත වගේ ආවයින් පස්සේ ඒකේ අර ගොඩක් බලය හීන වෙලා තියෙන්නේ විහාර දේවාලගම් පනතේ. ඒක තමයි ඔය අඩුපාඩු මං හිතන්නේ සකස් වෙලා තියෙන්නේ. මම දන්න විදිහට දැන් ওই කටුගස්වල සම්පූර්ණ නගරේ ඉඩම් තියෙන්නේ දෙගල්දොරුව රජමහා විහාරෙට. ඉතින් 99 අවුරුද්ද බද්දට තමයි ඒක දීලා තියෙන්නේ. තවමත් ඒ විදිහටම තමයි සර් ඒක යන්නේ. ඉතින් බලනකොට ඉන්නේ අන්‍යාගමිකව බහුලව. බහුලයි. කියනවා ඒගොල්ලෝ යන්නේ නැහැ ඉඩම් වල. යන්නේ නැහැ. පොඩි මුදලක් තමයි බදු විදිහට ගෙවන්න තියෙන්නේ. ඉතින් මේ මුදල මං හිතන්නේ අය ගෙවනවා තවමත්. නමුත් ඉතින් අර ඉඩම් අයිතිය ලැබෙන්නේ නැහැ විහාරෙට. අයිතිය ගන්න පුළුවන් ලොකු විප්ලවයක් වගේ දෙයක් කරන්න ඕනේ. ඉතින් අයිතිය තියෙනවා මේ නමුත් පරිභෝජනය මට්ටමයි. අයිතිය තියෙනවා නමුත් ඒක පවරා ගැනීම අර විහාර දේවාලගම් පනතේ දැන් බලය හීන වෙලා තියෙන 1900 මං හිතන 34 ඒ වගේ කාලයක මේ ප්‍රකාශයටපත් වෙන්නේ. 40 පුරාවිද්‍යාඥා පනතාවයින් පස්සේ එකෙන් අර ගොඩක් වෙලාවට විහාර දේවාලගම් පනතේ බලය අඩු වෙලා තියෙන්නේ. අරකෙන් ඒක මේව වෙලා ඒ කියන්නේ ඇත්තටම සුද්ධවත් අත ගහපු නැති වනතකට අපේ කට්ටිය අත ගැහුවා. ඔව් ඒක ඇත්තටම ශක්තිමත් කරොත් මිට වඩා අර හොඳ මේකක් ලංකාව තුල ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට යන්න ඉතින් ගොඩක් අය විරුද්ධ වෙයි. ඔව්. විරුද්ධ වෙනවා. අනිවාර්යෙන් ඔව් බෙහෙන් ස්තුතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. තව එක අයෙකුට අවස්ථාවක් තියෙනවා මම ආචාර්ය නුවන් අබේවර්ධන මහතා අවස්ථාව තියෙනවා දැන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා. බොහොම ස්තුතියි ජනීනා. මම හිතන්නේ පොඩි මේ දැන් සාකච්ඡා වෙච්ච දේවල් වලට පොඩි දෙයක් එකතු කරන්න තමයි මට අවශ්‍ය වුණේ. අපි දන්නවා දැන් විශ්වාස 11 වෙනි දිවසේ පමණ අනුරාධපුර අතෑරියට පස්සේ අපි හිතන මේක සම්පූර්ණයෙන් අතෑරිය කියලා. නමුත් ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද රිසර්ච් තියෙනවා අර ගිලිලෑන්ඩ් ඊට පස්සේ කනින්නෑම් වගේ කරපු රිසර්ච් වලින් පේනවා අර මේ තියෙන කුඩා වැව් ආශ්‍රිතව මේ ජනාවාස අඛණ්ඩව ක්‍රියාත්මක වුණ බවට පුරාවිද්‍යාත්මකව සාධක ඉදිරිපත් කරන මේ ගිලිලෑන්ඩ් කනින්නෑම් වගේ අය ජියෝආකියොලොජිකල් සර්වේ වලින් ඒ වගේම වංශ කතාවලත් ඇත්ත වශයෙන්ම චූලවංශය සඳහන් වෙනවා මට මේ වෙලාවේ රජතුමා හරියට මතක නැහැ දඹදිවි රජ කෙනෙක් එයා උත්සාහ කරනවා අනුරාධපුර සහ පොළොන්නරුව නැවත රිවිටලයිස් කරන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී ඇවිල්ලා කියනවා මෙහි ඉන්න වන්නියාර්වරුන්ට වන්නි නායකයන්ට කියනවා මේක අතාරින්න නැතුව මේ දළදා ශ්‍රී මහා බෝධිය සහ මේ දේවල් පවත්වාගෙන යන්න කියලා වන්නි නායකයන්ට ඒ රජතුමා කියනවා. මට රජතුමාගේ නමම පරාක්‍රම බහු නේද? දෙවන පරාක්‍රම බහු විජය බහු කෙනෙක්. මට මතක නැහැ. දඹදෙනියේ. කියනවා ඒ වගේ. තුන්වෙනි පරාක්‍රම බහු පොළොන්නරුවම අගනුවර කරගත්තනේ. ඔව් සර් උත්සාහ කරන්නේ මේක ආපහු මේව කරන්න. ඔව් ඒගොල්ලෝ එයා උත්සාහ කළා ඇත්තටම. ඔව් පැහැදිලිව තියෙනවා එතන ඒ වන්නි නායකයන්ට කියන එකම තියෙනවා චූලවංශය සඳහන් වෙලා මේගොල්ලන්ට මේක අතාරින්න නැතුව මේක කරගෙන යන්න කියලා මේ උපදෙස් දෙනවා කියලා තියෙනවා එතන.
තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කට්ටියගේ මේ ස්වදේශිකව ඉඳපු ජන කොටස අපි දන්න මේ දැනටත් අනුරාධපුර බොහෝ තැන්වල ඒ වන්නේ මිනිස්සු. දැන් ඔය තුලාවෙල්ලිය, මානෑව මේ වගේ ස්ථානවල ඒ ජන කොටස් තාමත් අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ කියන සම්බන්ධතාවය පිළිබඳ මොනවා හරි විස්තරයක් තියෙනවද සර්? මේ කියන දැන් අර අනුරාධපුර අටෑරිය කියන කාලය තුල මේ ගොල්ල මේ වන්නි ජනතාව ඒ ශ්‍රී මහා බෝධියත් එක්ක සම්බන්ධ වෙච්ච බවට තියෙන සාධක පිළිබඳ මොනවා හරි තොරතුරු තියෙනවද? ඊට පස්සේ අපි දන්නවා විහාරකම් දේවාල පනත මේ වගේ ඉන්නේ යටත් විජිත පාලනය යටතේ ගෙන්නේ. නමුත් ඒකෙත් ඊට පස්සේ විවිධ විනාශකම් වලට ලක් කරනවා තියලා. නමුත් ඊට පෙර තිබුණු මේ අර අපි කියන අඳුරු යුගය මීඩියවල් පීරියඩ් එකේ මේ ආශ්‍රිතව තිබිච්ච දේවල් පිළිබඳ මොනවා හරි සාධක සඳහන් වෙලා තියෙනවද සර් පොතේ ආශ්‍රිතව? මේ ග්‍රන්ථයේ ඒ පැත්තට අවධානය යොමු වෙලා නැහැ ඇත්තටම. නමුත් ඓතිහාසික කරුණු තියෙනවා පොත්පත්වල නේද? එක එක අවස්ථාවල බලවත් රජවරු අනුරාධපුරය ඊළඟට වැව් අමුණු කර්මාන්ත වාරි කර්මාන්ත පිළිබඳව නැවත උනන්දුවක් දක්වලා ඒවා ප්‍රතිසංස්කරණය කළා යම් ප්‍රමාණයකට ප්‍රයෝජනට ගන්න උත්සාහ කළ බව පේනවා ඇත්තට. ඒ ගැන වෙනම පරිශ්‍රණයක් කරන්න ඕනේ. මූලස්වල කරුණු තියෙනවා. ඒ කියන්නේ ඒක පාළුම වෙලා ගියා නෙමෙයි අනුරාධපුරේ. අනුරාධපුරේ සාම්ප්‍රදායික ජනතාව හිටියා. වන්නි කියලා හැඳින්වුවේ වන්නි 62ක් ගැන එක තැනක කියනවා. වන්නි 18ක් ගැන තව තැනක තියෙනවා. අපි බැලුවොත් අපිත් වන්නි තමයි. වන්නිවරු. වන්නි නායකවරු. හරි? පරම්පරාව වලින් බැලුවොත් වන්නි තමයි අපි ඉන්නේ. අපි පදිංචිය වන්නි හත්පත්තුයි. හරි? ඉතින් ඒ හින්දා මේ ඒවා ඒ විදිහටම පැවතුණා දිගටම. වන්නි කියන්නේ වනගත ප්‍රදේශය කියන එක. වනාන්තරගත වෙලා තිබුණු ප්‍රදේශය. ඉතින් ඒ වගේ එක එක ප්‍රදේශවල හිටියා පාරම්පරික නායකයෝ. ඒගොල්ලෝ තමයි වන්නියාර්වරු කියේ වන්නි නායකවරු. ඒ සම්පූර්ණයෙන් මේ ප්‍රදේශ ජනශූන්‍ය වුණා කියන සංකල්පේ බාර ගන්න නම් අමාරුයි තමයි. ඒක හරි. ඔව් සර්. ඒක පැහැදිලිව පුරාවිද්‍යා සාධක වලින් තොප්පු වෙලා තියෙනවා. අර ගිලිලෑන්ඩ් අනින්නම් ඒගොල්ල කරපු රිසර්ච් එක අනුව. මෙවින්න ස්තුතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආචාර්ය නුවන් ඔබේවර්ධන මහතාට. වගේම කාල වේලාවත් සමග උරුමක ආවර්ජන තුන්වෙනි ග්‍රන්ථ දෙදැක්වීම වැඩසටහන මේ විදිහට අපි අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ මම නැවතත් සංවිධායක කමිටුව වෙනුවෙන් අද දින මේ හරවත් දේශනය සඳහා අප සම්බන්ධ වුණු දැනට ශ්‍රී ලංකා රාජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ලබන මහාචාර්ය පියතිස්ස සේනානායක මහත්මයාට දෙවින්ම ස්තුතිවන්ත වෙනවා. උරුමක ආවර්ජන ඊළඟ මේ ග්‍රන්ථ දැක්වීමට සමගාමීව ඊළඟ අදිරේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය මගින් පාලි පොතාන මෙගලිතික සුසාන සංකීර්ණ ආශ්‍රිත සිදු කරනු ලැබූ පර්යේෂණ පිළිබඳ වාර්තාව ග්‍රන්ථයක් ලෙස ජනගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔබ ඉදිරියේදී අපි දැනුවත් කරන්න රැඳී සිටින අප සමග විශේෂයෙන්ම අපගේ අධ්‍යනාංශ Facebook පිටුව Department of Archaeology and Heritage Management RUS කරහා අපි ඔබට ඒ පිළිබඳව ඉදිරියේ දැනුවත් කරන්න. ඒ වගේමයි අපගේ අධ්‍යනාංශයේ YouTube channel එක Department of Archaeology and Heritage Management ඔබට ඒ හරහා මේ උරුමක ආවර්ජන මාර්ග දේශමාලාවේ සියලුම දේශනයන් නැරඹීමට අවස්ථාව තියෙනවා. ඉතින් අපට වීමක් තියෙනවා. උරුමක ආවර්ජන මාර්ග දේශමාලාවේ සියවැනි දේශනය අගෝස්තු මාස 17 වැනි අඟහරුවාදා දින රාත්‍රී 8 සිට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඔබ සියලුම දෙනාගේ සහභාගීත්වය අපි අපේක්ෂා කරනවා. එහෙනම් ඔබ සියලුම දෙනාට උරුමක ආවර්ජන සමස්ත දේශනමාලාව සමග දිගටම රැඳී සිටීමට ආරාධනා කරමින් අද දින මෙම දේශනය අවසන් කරනවා.
සියලු දෙනාට සහභාගී වෙන්න ස්තුතිවන්ත වෙනවා. සුබ රාත්‍රිය. එහෙම වේවා සියලු දෙනාට.